श्रद्धा संपन्न पिंगोत्तम कवरुत पंचवी समाधान वीम सदहा नमस्कार කියන්නේ बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं संपूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणि सिक्खापदं समादयामि मैं तिसरण सहित पंचशील समादानय मार्ग फल निवांपिनी समय हेतु तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। काये कायानुपस्सी विहरति आतापि संपजानो सतिमा विनेय लोके अभिज्ञा दोमनस्सानन्ति। सदा पूजनीय वंदनीय महासंघरत्न अवतारी श्रीमद श्रीलैन उर्वरक प्रमुख
සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් හැම දිනම මේ සූදානම් වෙන්නේ තමන් ලැබපු මනුෂ්‍ය ජීවිතය හිස් නොවන විදිහේ වටිනා පින්කමක් සිද්ධ කරගන්නට. ඒ තමයි ශ්‍රද්ධා සම්පන්න මේ පින්වතුන් මේක 3 මාසයකට ඉස්සෙල්ලා මේ ස්ථානයට ඇවිල්ලා මේ 3 මාසේ මේ ස්ථානයේ වස් සමාදන් වෙන්න ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. තමන් සිව්පසයෙන් උපස්ථාන කරන බවට ඒ පොරොන්දු වෙච්ච ආකාරයටම ඒ පොරොන්දු ඉෂ්ට කිරීම වශයෙන් දන් දෙමින් සේනාසන පහසුකම් සකස් කරමින් ඒ වගේම විරාමත්ත්‍ය පරිස්කාර පූජා කළා. සිව්පසයෙන් 3 තත්ත්වයකින් මේ 3 මාසෙම උපකාර කළා, උපස්ථාන කළා. සිව්පසේ සම්පූර්ණ වෙන්න චීවර පූජා කරන්ට ඕනේ කියන අදහසිනුත් ඒ වගේම මේ ශාසනයේ පින්කම් අතර අතිශයම ගෞරවණීයම පින්කමක් වන ඒ කඨින මහා පුණ්‍ය උත්සවය හෙට දවසේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පින්කමේ ආරම්භක අවස්ථාව හැටියට අද මේ දැන් සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යධර්මයේ විදක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දිනකටම මුලින්ම මතක් කරනවා ඉතාමත්ම ඕනෑකමින් හැම දිනකටම මතක් කරනවා ඉතාමත්ම ඕනෑකමින් අද මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. මේ දේශනාව තුළින් ඔබේ ජීවිතයට මේ ජීවිතය විතරක් නෙමෙයි මේ අනුරාග්‍රෝ දුක්ඛගත සංසාරේ ඊතර වීම පිණිසම පවතින ඉතාමත් වටිනා ධර්මඥානයක් ඔබට පහළ කරගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා. ඒ නිසා නැවතත් මතක් කරන එකම දේ මේ දේශනාව ඉතාමත්ම සූක්ෂමයි, ගැඹුරුයි, ගැඹුරටත් වඩා බොහොම සූක්ෂමයි. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි. හැබැයි හිත එහාට මෙහාට යන්න නොදී දේශනාව ඔස්සේම හිත මෙහෙවුවොත්, හිත වෙන කොහාට හරි ගියොත් මුලින් මැදින් අගින් වචන දිලිහෙයි. එතකොට ඔයගොල්ලන්ට මේ අර්ථය බලා ගන්න පහසුයි, තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ එන සසර ගමනේ මුල් කෙලවරක් වෙන්නේ පණවන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ තරම් දීර්ඝ සංසාරික අපි මේ අත දුවන පරිසරණත් අද දවසේදී හෝ මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපිට මේ දුක් සහගත සසරෙන් ඈතර වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, මම
අද දවසේදී මාතෘකා වශයෙන් තිබී බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ එකම මගයි නිවනට කියලා පෙන්නපු සතර සතිපට්ඨානය. හැබැයි මේ සතර සතිපට්ඨානය වැඩි යුක්ති කොහොමද මොන කෙනෙක්ද කියන එක සංයුක්ත නිකායේ පළවෙනි කාණ්ඩේ වික්ෂු සූත්‍රයේ බාහ්‍ය සූත්‍රය වගේ සූත්‍රවලදී පෙන්නනවා සතිපට්ඨාන භාවනාව කළ යුත්තේ කවුද කියන එක. කුසල ධර්මයන්ට මුල් වෙන සීලයක පිළිතලා ඍජු දෘෂ්ටියක් ඇති කරගත්තාම ඇති කරගත්ත කෙනා. ඒ කියන්නේ සීලයක පිළිතලා දිට්ඨිය ඍජු කරගත්ත කෙනා සතර සතිපට්ඨානය වඩන්ට සුදුසුයි වැඩි යුතුයි කියන එක පෙන්නනවා. ඒතකොට සතර සතිපට්ඨානය වඩන්ට කරුණු දෙකක් තමයි සංකේතයේ තියෙන්නට ඕනේ. එකක් සිල්වත් බව, අනිත් එක ඍජු දිට්ඨිය. හැම වෙලාවෙම දිට්ඨිය ඍජු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඊට පස්සේ මේ සතර සතිපට්ඨානය වඩන කෙනා සහ එයාගේ අවබෝධය කිබඳුද කියන එක පෙන්නනවා සංයුත්ත නිකායේ පහේ එකේ සාල සූත්‍රයේදී. ආධුනිකම කෙනා මේ සතර සතිපට්ඨානය වඩනකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්කන්ධයන්ගේ යථාභූත ඥානය ඇති වෙනවා. සේක පුද්ගලයා සතිපට්ඨානය වඩනකොට ඒ ස්කන්ධය පරිණ්‍යය වෙනවා, නැත්නම් පිළිසිඳ දකිනවා. රහතන් වහන්සේ මේ සතර සතිපට්ඨානයෙන් වඩනවා ස්කන්ධයන්ගෙන් වෙන්ව නොයලි නිදිලා ජීවත් වීම සඳහා. එතකොට මෙතනදී මේ සතර සතිපට්ඨානයේ වඩන්ට මූලිකම සුදුසුකම පෙන්වනවා සීලය, ඍජු දිට්ඨිය. දෘෂ්ටිය ඍජු කරගත්ත කෙනා සුදුසුයි සතිපට්ඨානේ වඩන්න. මොකක් නිසාද? සතිපට්ඨාන සතර සතිපට්ඨානයේ අයිති සත්‍යයන් අතර මාර්ග සත්‍යය. එතකොට යම් කෙනෙක් දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා ඒ දුක් නැති කිරීමට පමුණුවන මාර්ගයයි කියලා හඳුනගත්ත කෙනාටයි ඒ මාවතේ ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මම මේ පින්වත්තුන්ට සතර සතිපට්ඨානය වඩන්න කලින් දෘෂ්ටිය ඍජු කරගන්න ආකාරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ ශාසනයේ දෘෂ්ටිය ඍජු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්. නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත්. ඒකෙදි මේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව මම ඔයගලන්ට වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝ භික්ඛවේ ආර්ය ශාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉනේච පටිච්ච සමුප්පන්නා සම්මා යතහ භූතං සම්මප්පඤ්ඤාය සුද්ධිත්තා හොති. හොඳට පෙන්නනවා මහණෙනි යතෝ භික්ඛවේ ආර්ය ශාවකෝ මහණෙනි යම් කලක ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පාද ධර්මය පටිච්ච සමුප්පන්න ධර්මය මනාව ප්‍රඥාවෙන් හොඳට පෙනෙනවා. හොඳට පෙනුනොත් පටිච්ච සමුප්පාද ධර්මයක් පටිච්ච සමුප්පන්න ධර්මයක්
හොඳට පිරුණොත් ආර්ය ශ්‍රාවකයාට සෝවත එයා කිසිම කලක පූර්වාන්තයට දුවන්නේ මම අතීතයේ හිතියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන විදිහට ඉඳද්ද කියලා අතීතන්තයට දුවන්නේ මම අනාගතයට යයිද යනවනම් කොහේ යයිද කොහේ උපදීද කොහොම උපදීද කියලා අනාගතයට දුවන්නේ පූර්ව අපරාන්තයට දුවන්නේ ආර්ය ශ්‍රාවකයා මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වුණා මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත කෙනා මේ දුක්ඛහත සතරෙන් ඈතර වෙනවාමයි පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි නමුත් ලෝකයේ එක ක්‍රම තියෙනවා සමහර විටක කිලෝ 100ක් අපිට උස්සන්න බෑ අද්දේ අමාරු හැබැයි ඒ කිලෝ 100ම යම් උපහායකින් liverකකින් කොටයක් තියලා මොකක් හරි ආධාරයකින් අපිට උස්සන්න පුළුවන් තමයි ඒ වගේ ක්‍රම තියෙනවා ඒ වගේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු වුණාට මේක තේරුම් ගන්න පුළුවන් එක ක්‍රම තියෙනවා මම ඔයගලන්ට පටිච්චසමුප්පාදය පැහැදිලි කරලා දෙන්න කලින් පොඩි උපමාවක් කියන්න මේ උපමාව ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න ඔන්න මෙතන ඉඳලා හිත කොහාටවත් යන්න නොදී හොඳට අහගෙන හිටියොත් අතිශයම වටිනා කාරණාවක් ඔයගලන්ට හම්බෙනවා මල් සුවඳ තියෙන මල් දන්නවනේ ඒක වෙන සුන්දර මලක් හරි එහෙම නැත්නම් නාමලක් හරි මලක් ගන්න මේ මලේ සුවඳ මලක් සුවඳවත් මලේ සුවඳ කොහෙද තියෙන්නේ කියලා ගත්ත මල් පෙත්තක් ගත්තොත් මල් පෙත්තකට අයිතිද සුවඳ නැහැ එක රේණුවක් ගත්තොත් අයිති නැහැ මල් කෙනියට ගත්තොත් අයිති නැහැ නැට්ටට ගත්තොත් අයිති නැහැ ගහට ගත්තොත් අයිති නැහැ ගහත් නැට්ටත් කෙනියත් ඒ වගේම මල් රේණු මල් පෙත්ත කියන ටික නිසාම උපදින මල් සුවඳ ඒ ටිකම අතුරු කරගෙන පවතිනවා එකක් ගත්තොත් මල් පෙත්තටවත් රේණු වලටවත් කෙනියටවත් මල් සුවඳයි කියන්නේ ඒ නිසාම උපදින මල් සුවඳ ඒ ටිකම අතුරු කරගෙන පවතිනවා එතකොට මේ මල් සුවඳ මලේ තියෙන පෙති රේණු කෙනිය නිසාම හටගෙන ඒකම අතුරු කරගෙන පවතිනවා ඒ පෙති රේණු කෙනියට උදව්ුනේ මොකක්ද කියලා වොත් නැට්ට කියන්න බෑ ඒ නැට්ටට හේතුව මොකක්ද කියලා ගහ කියන්න බෑ ගහට හේතුව මොකක්ද කියලා අහුවොත් ඒක ඉස්සෙල්ල ගහක ඇටයක් කියන්න වෙනවා ඒක ඉස්සෙල්ල ගහේ ඇටේ හේතු වෙනවා මේ ගහ හැදෙන්න ගහ හේතුන අත්තක් හැදෙන්න අත්ති තමයි මලේ කෙනිය හැදුනේ කෙනිය තමයි පෙති ටික තියෙන්නේ පෙතියස් දුකන තමයි රේණු ටික තියෙන්නේ මල පිපිලා කෙනිය හැදිලා පෙති හැදිලා රේණු හැදෙනකොට සුවඳ ඇති වෙනවා කියන ධර්මතාවය ඉදීමයි වෙන්නේ කිසිම වෙලාවක මේ මලේ සුවඳ ඒකේ හටත්තේ මලේ ඉඳලා ආවද ඒකේ හටත්තේ මලේ ඉඳලා මේ සුවඳ ටිකක් ගත්තද නෑ ඒකේ හටත්තේ මල හේතුනේ මොකටද බීජයක් හදන්න ඒ බීජ හේතුනේ මොකේදද ගහක් හදන්න ගහ හේතුනේ මොකේදද නැත්ත හදන්න නැත්ත හේතුනේ කෙනිය ඒක හේතුනේ මල් පෙති රේණු ටික හදන්න මල් පෙති රේණු හැදුණු ගමන්ම ඔය කොහොම එකතු වෙච්ච ගමන් සුවඳ කියන එක નિરાයාසයෙන්ම දැන් මල යම් තාක්කද ඒ තාක් සුවඳයි සුවඳ මලත් එක්ක මල සුවඳත් එක්ක තියෙනවා මේ මල පරවේගන එනකොට හිමින් පෙති හැලෙනකොට රේණු හැලෙනකොට
මලත් එක්කම සුවඳ විනාශ වෙනවා. හැබැයි මේ මලේම මොහ කරපු තව ඇටයක්. ආයෙ ගහක් හැදෙනවා. ආයෙත් ඒ ගහේ අත්තක් හැදෙනවා. ඒ අත්තෙත් මල් කෙනියක් හැදෙනවා. ඒකේ පෙති හැදෙනවා. ක්‍රීම් හැදෙනවා. එකහටත් මල් සුවඳක් තියෙනවා. මේ සුවඳ චුට්ටක තේ මලට ගියාද? නෑ. හැබැයි ලෝකේ හැමදාම සුවඳවත් මල් තියෙන්නේ. බලන්න මේ මල ඇසුරු කරගෙන පවතින සුවඳ කොච්චරද අවශ්‍ය තියෙන්නේ? මල තියෙනකම්ම විතරයි නේද? මල තියෙනකම්ම විතරයි. අනාගතයට සුවඳවත් මල් තියෙන්නේ. හැබැයි මේ මල් වලින් එකක්වත් අනාගතයට ගිහිල්ලා තියෙද? නැහැ. අතීතයේදී හරි සුවඳ දාස් මල් තිබුණා, නාමල් තිබුණා. හැබැයි ඒ සුවඳ මල් වලින් මේ මලක සුවඳ චුට්ටක්වත් ආවේ නැහැ කියලා ඕගලන්ට විශ්වාසද? මේ මලේ සුවඳ චුට්ටක්වත් ඊගාවට පොදින නාමලට දාස් මලට යන්නේ නැහැ කියන එක විශ්වාසයි. මේ මලේ සුවඳක් නැද්ද? තියෙනවා. ඒ සුවඳ කොච්චර කවුද තියෙන්නේ? මල තියෙන කම විතරයි. මල තියෙන කම සුවඳ තියෙයි. හැබැයි මල නැති දවසට සුවඳ ඉවරයි. සුවඳ කිසි වෙලාවක ටිකින් ටිකට යන්නේ. හැබැයි ඒ මලම නිසා හටගත්ත ඇටය නැවත ගහක් හදන්න පුළුවන්. මම මේ ටික ඔබට මතක් කළේ අර්ථය පෙන්වීමට පහසු බව සඳහා. ඔබ අද ඔතන බණ අහනකොට මෙහෙම ඉන්නකොට මේ මම කියලා හිතෙනව නේද? මම සත්‍යයක් කියලා හිතෙනව නේද? මේ පුද්ගලයෙක් කියලා හිතෙනව නේද? සත්‍යයක් පුද්ගලයෙක් මම කියන මේ ගතිය දකින්ද මලේ සුවඳ වගේ. ඔය ටික තියෙන්නම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ වශයෙන් අපි එක එක ආයතනයක් ගත්තොත් ඇයෙන් රූප බලනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහක් තියෙනවා. ඒ පහ උපදින ශේෂ්ත්‍රය ආයතන කියලා කියන චක්කු සෝත ගාන ජීවා කියලා. මම ඉස්සර කියන්නේ ඕගලන්ට වැඩි. මට ඕනේ අද සරලව මේක කියලා දෙන්න. මේ මම කියලා හිතෙන පුද්ගලයෙක් කියලා හිතෙන හැඟෙන සත්‍යයක් කියලා හිතෙන ගතිය මලේ සුවඳ වගේ. මේ ටික තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ ඇසුරු කරගෙන. අපි කියමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වහලා තියෙන්නේ. මෙන්න මේ ස්කන්ධ පහ නිසාම ඉපදිලා ස්කන්ධ පහම ඇසුරු කරගෙන පවතින මේ ගතිය. මේ මම පුද්ගලය සත්‍යය කියන ගතිය කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඔය ගතිය තියෙන්නේ වේදනාව කියන කාරණාව ඇසුරු කරගෙන. වේදනාව ඇති උනේ කොහෙද කියලා බැලුවොත් ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති උනේ කොහොමද කියලා මේ කය සවිඥානික වෙච්ච නිසා. නාම රූප වෙච්ච නිසා. නාම රූප උනේ කොහොමද? විඥානේ මේ කයට දැකගත්ත නිසා. ඔන්න විඥානේ රූපයට දැකගත්ත තැන වගේ තමයි ගහ හැදෙනවා වගේ කියන්නේ. නාම රූප නිසා සලආයතන හැදෙනවා වගේ තමයි අතු හැදෙනවා වගේ තමයි සලආයතන කියලා කියන්නේ. ඊට පස්සේ ස්පර්ශය වගේ තැනකින් දකින්න කුමල් කියන්නේ පස්සපච්චය වේදනා කියනකො වේනුයි නැති ටිකයි දකින්න. ඔය ටික පිරෙනකොට ප්‍රාර්ථනාවක් සුත්තක තුනේ ධර්මතාවයක් තමයි සුවඳ උපදිනවා කියන එක. මේ ස්කන්ධ ටික විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික පිරෙනකොට
රස විඳ ගැනීම අනුව බලන මේ පුද්ගල ගතිය පුද්ගල භාවය නිරායාසයෙන්මයි උපදින්නේ. නිරායාසයෙන්ම මේ පුද්ගල භාවය උපදින්නේ තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් තමයි ඒක කරන්නේ. ඒතර ගැඹුරට උන්නේ මේ පුද්ගල භාවය ඇති උනේ කොහෙද කියලා බැලුවොත් විඥානාංග සාධන පස්සේ වේදනා කියන මේ විපාක ස්කන්ධ ටිකේ කියලා පෙන්වන්න වෙනවා. අර සෝද කියන්නේ කොහෙද කියලා බැලුවොත් මලේ කියන්න වෙනවා රේණු පෙති කෙමි නැති ගහ මේ ටික උදව් කරගෙන මේ ටික නිසාම ඇති වෙලා ඒ ටික ඇතුළු කරගෙන පවතිනවා වගේ මේ පුද්ගල භාවය විඥානාංග සාධන පස්සේ වේදනා කියන ස්කන්ධ ටික නිසාම ඇති වෙලා ස්කන්ධ ටිකම ඇතුළු කරගෙන පවතින ගතියක් මේ මම කියන හැඟීම. ඊට පස්සේ විඥානෙට හේතුව මොකක්ද කියලා අහුවොත් පෙර කර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ ගහ කොහෙන්ද කියලා පෙර ගහට ඇටයක් වෙන්නද වෙනවනේ. මලේ නේද? පෙර ගහේ ඇටේ හින්ද ගහ හැදුනා වගේ. ඒ වගේ මෙතෙන්ට විඥානය කොහෙන්ද කියලා අහුවොත් පෙර අවිද්‍යා කර්මය නිසායි විඥානාංග සලආයතන පස්ස වේදනා කියන මේ ටික ඇති උනේ මේ ටික ඇති වෙච්ච ගමන්ම මලක ওই ටික පිරෙනකොට නිරායාසයෙන් සෝද කියන එක ඇසුරු වෙනවා ඒක ධර්මතාවයක් වගේ පුද්ගල භාවයේ මේ විඥානාංග සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටික අනුක්‍රමයෙන් ඇති වෙන ධර්මතාවය ඇති වෙනකොට ඒකේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව ඉපදිලා ඒ තණ්හාව ඇතිකරන්න හේතු වෙච්ච ස්කන්ධ ටිකම බදා ගන්නවා මේ රස විඳින ගතියයි පුද්ගලයා අරමුණු වල රස විඳින කමයි පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ මේ පුද්ගල භාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්නම් විඥානාංග සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටික නිස්සහම ඉපදිලා ඒ ස්කන්ධ ටිකම බදාගෙන මේ පුද්ගලයා ඉන්නවා. පුද්ගල භාවයේ පවතිනවා. මේ පුද්ගල භාවය කිසිම වෙලාවක පෙර ජීවිතකින් පුද්ගලයෙක් ආවේ නැහැ. සුවඳ අර මලට පෙර මලකින් සුවඳ දිනවද? නැහැ. ඒ වගේ පෙර ජීවිතේ කර්ම විඥානේ අර ඇටේ වගේ බීජ වගේ ගහක් හැදෙන්න හේතු වුණා ගහ නිසා මල පිපුණා වගේ ප්‍රතිසංග විඥානේ ඇවිල්ලා ආයතන ටික හැදුනා ඒ ස්කන්ධ ටික ඇසුරු කරගෙනම මේ ඇති වෙන පුද්ගල භාවයේ ඒ ස්කන්ධ ටිකම අල්ලගෙන පවතිනවා මගේ ආවුස ඔබේ ආවුස සත්‍ය පුද්ගලයා කියන එකේ ආවුස තියෙන මේ ස්කන්ධ ටික තියෙන කම විතරයි. මලේ සුවඳ තියෙන්නේ මලේ තෙත්ති කෙන්නේ ওই ටික තියෙන කම විතරයි. එතකොට මේ පුද්ගලයාගේ ඉපදීම තමයි ජාතිය කියන්නේ. මේ ස්කන්ධ ටිකට කෙලස් ටික ඇති වෙච්ච ගමම ඔබේ ඉපදීම පුද්ගලයාගේ ඉපදීම සත්‍යයේ ඉපදීම වෙනවා. පුද්ගලයාගේ ඉපදීම තමයි ඔය මලක සුවඳට මම උපමාන කරන්නේ. ඊට පස්සේ මල ඇසුරු කරගෙන සුවඳ ඇසුරු කරගෙන මල පවතිනවා වගේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන පුද්ගල භාවය ඇසුරු කරගෙන ස්කන්ධ ටික තියෙන්නේ. හැබැයි මේ ස්කන්ධ ටිකේම ඇති කරගත්ත පුද්ගල භාවයෙන් හේතු වෙලා අද කර්ම රැස් කරගන්නවා. ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර රැස් කරනවා. පුද්ගල භාවයේ තිබුණොත් තියෙන දෝෂය තමයි කර්ම රැස් කරගන්නවා. මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙන දවසට මල් පෙති හැලෙන දවසට සුවඳත් ඒක ඉවර වෙනවා. හැබැයි ඒ මලේම හැදෙන ඇටේ පැලවෙනවා වගේ මේ පුද්ගල භාවයේ හේතුවෙන් කර්ම රැස් කරනවා. හැබැයි මේ පුද්ගලයා මේ ස්කන්ධ ටික ඉවර වෙනකොටම පුද්ගල භාවය එතනම අතහැරෙනවා.
නමුත් පුද්ගල භාවයෙන් ඉඳලා කරපු කර්ම හේතු වෙනවා නැවතත් විඥානයක් අවකොසකට දැක ගන්න. ආයත ස්කන්ධ ටික හැදුනා විඥානේ නාම රූප වල ආයතන හැදලා ස්පර්ශල වේදනාව ඇති වෙච්ච ගමන් මල් ටික සම්පූර්ණ වුණාම සුවඳ ඇති වෙනවා ඇති වෙච්ච සුවඳ මල් ටික බදා ගන්නවා කියන එක ධර්මතාවයක්. මේ වේදනාව ආරම්භය කැමැත්ත ඇති වෙලා ඇති වෙන කැමැත්ත ඒ ස්කන්ධ ටිකම බදා ගන්නවා කියන ධර්මතාවයේ තණ්හා උපාදාන කියලා කියන්නේ ඒකට ඇති වෙනවා කියන එක ධර්මතාවයකයි කොහෙන්වත් ගේන්න ඕනේ නැහැ. එදාට පුද්ගලයා ඉපදේ. මෙතන ඉඳලා චුට්ටක්වත් පුද්ගලයා අනාගතයට ගියේ නැහැ. මේ පුද්ගල භාවය මේ ස්කන්ධ ටික ඉවර වෙනකොට නිවර වෙනවා. හැබැයි පුද්ගල භාවයේ තිබුණු තියෙන දෝෂය මොකද්ද? පුද්ගල භාවයේ පිටලා කරපු කර්ම කියනවා. මේ ස්කන්ධ අතහැරනකොට පුද්ගල භාවය අතහැරනකොට අර කර්ම බොයි නැහැ. කර්මයේ හේතු ඒ කියන්නේ මේ මල් පෙති කෙනිය අතහැරනකොට සුවඳ අතහැරේ. සුවඳ අතහැරනකොට ඒ ගහේ හැදිච්ච ඇට වළංගු නැද්ද තව ගහක් හැදෙන්නේ? ඒක වෙනම එකක් නේ. ඒ ඇටවලින් තව ගහක් හැදේ. එදාට මල් පිටේ ආපහු කවදා හරි දවසක සුවඳට මලක් පිටේ. මෙතනින් ඒ සුවඳ ගියේ නැහැ. ඒ වගේ මේ ස්කන්ධ ටික අසුරු කරගෙන අද පවතින මේ පුද්ගල භාවය මේ මම කියලා ඔබට හිතෙන මම සත්‍යයක් කියලා හිතෙන පුද්ගලයෙක් කියලා හිතෙන මේ ගතිය මේ ස්කන්ධ ටිකම නිසාම ඉපදිලා බුදුරජාණන් වහන්සේ බලන තණ්හාව අර්ථ දක්වන ආකාරය සාකෝ අනිසා තණ්හා කත්තු පංචමන උපචති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? යම් ලෝකේ ප්‍රිය රූප සාත රූප නිත්‍ය සතන උපචනන. යමක් ලෝකේ ප්‍රියයිද මధుරයිද තණ්හාව උපදින්නේ. කුමද්ද ලෝකේ ප්‍රිය මధుර? චක්කු ලෝකේ ප්‍රිය රූප සාත රූප නිත්‍ය සතන උපචනන උපජ්ජති නිරිතමනනිත. තණ්හාවේ වැඩ දෙකක් කරන්න හැටි බලන්න. ඇහැ කන දිව නාසය ශරීරයේ රූප සම්පතේ ඔක්කොම ටික පෙන්න. තණ්හාව මෙහිමයි උපදින්නේ මෙහිමයි පවතේ. මම ඔබට ඔයගලන්ට උපමාවක් කළා. දර කෝටු දෙකක් එකට අතුල්ලනකොට ඇති වෙන ගින්න දර කැලි දෙක නිසාම උපදින ගින්න දර කැලි දෙකම බදා ගන්නවා. ඒ වගේ මල් ගහෙත් එකම. මල් පෙත්ත රේණු කෙමිය නැට්ට ගහ කියන ටික උදව්වෙන් හට ගන්න සුවඳ ඒ ටිකම බදා ගන්නවා. ඒ වගේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකේ ඇති වෙන තණ්හාව උපාදාන කියන්නේ ඒකම බදාගත් භාවය පුද්ගලයා හැදෙනවා. දැන් මේ කයම මම වෙලා මම කියන ගතිය උපන්නේ මේ කය දිහා බලාගෙන. අන්තිමට ඒ ගතියට මම කියලා අහුවෙන්නේම මේ කය. කය දකින කොටයි මම කිව්වේ. මම කියන්නේ කාටද? කිව්වොත් ආයෙත් මේ කය දෙන්නයි. එතකොට සුවඳාර මල බදාගත්තා වගේ මම කියන මේ තණ්හාව මේ ස්කන්ධ ටික බදාගත්තාම පුද්ගලයා නිර්මාණය වෙනවා. ඒක තමයි ධාටි කියන්නේ. පුද්ගලයා හිතියොත් දෝෂ දෙකයි තියෙනවා. පුද්ගල භාවයේ ඇතිතන දුකත් විඳිනවා. ඒ පුද්ගල භාවයේ තිබු කර්මත් රැස් වෙනවා. ස්කන්ධ ටික අතහැරනකොට මේ පුද්ගල භාවය ඉවරයි. හැබැයි පුද්ගල භාවයේ පිහිටලා මම පුද්ගලයෙක් කියන හැඟීම පිහිටලා අනුන්ට බයිනවා, ගහනවා, ලෝභ දේශ මොහ, දන් දෙනවා, සිල් රකින්නවා, අලෝභ දේශ මොහ, ධ්‍යාන අභිඥාව ලැබෙනවා, අනිත්‍ය විසංඛාර, පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිත්‍ය විසංඛාර රැස් කරනවා. හැබැයි ස්කන්ධ ටික අතහැරන පුද්ගලයා ඉවරයි. හැබැයි අර කර්ම නිමිත්ත ආපහු විඥානේ ප්‍රතිසන්ද විඥානේ හදලා නාම රූප වල ආයතන හැටි ස්පර්ශයේ වේදනාවේ එදාට ඒ ස්කන්ධ ටික මේ විදිහට පුද්ගල භාවය ඇතිවලා
තණ්හාව ඇතිලා තණ්හාව ස්කන්ධ ටිකම බදාගත්තම පුද්ගලයා ඇති. අනාගතයට සත්‍යයේ ඉපදේ. ජරා මරණ දුක් විඳි අන්තයි වැළපේ ශෝක කරයි. අපි අද්දගහ අඬන පුද්ගලයෙක් දිහිගේ. හැබැයි මෙහෙ දැන් චුට්ටක් ගිහිලා නැහැ. මම කියන එක තේරෙනවද? මෙන්න මේ සිද්ධියයි පටිච්චසමුප්පාදෙ ඉස්සෙල්ලා. ඕගොල්ලෝ අතීතයේදී සෝදමල් දකිනවා. දැනුත් සෝදමල් දකිනවා. අනාගතයේ සෝදමල් හම්බ වෙනවා. නැත්තේ නෑ හැම කාලෙම සෝදමල් කියේ. මේ න්‍යාය දැක්කොත් කිසි වෙලාවක ඉස්සෙල්ලා මල් ගහේ තිබුණු සෝඳිනේ මේ මල් ටික සෝඳ තුනේ කියලා පූර්වාන්තයට දුවනවා. මේ මල් ටික නිසාම හටගත් සුවඳ මල් ටිකම ඇතුළු කරගත්තා කියලා දැක්කොත් මේ සුවඳ පෙර තිබුණද කොහෙද තිබුණේ මොන විදිහට තිබුණේ මොන විදිහට තිබිලද මේ සුවඳ මෙතෙන්ට ආවේ කියලා ප්‍රශ්නයක් කරනද ඔයගලට එනවද මේ සුවඳ අනාගතයට යයිද අනාගතේ මල් සුවඳවත් වෙයි නම් අනාගතයට යයිද මේ සුවඳ කොහාට යයිද කොහොම යයිද මොන විදිහට මේ සුවඳ ඉදීද කියලා ඔයගලන්ට අනාගතේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ පටිච්චසමුප්පන්න ධර්මතාවයේ පටිච්චසමුපාද ධර්මතාවයේ දැක්කොත් පූර්වාන්තයේ අපරාන්තයට දුවනවද? නෑ. ඒ මලේ උපමාව වගේ ඔයගොල්ලෝ අද දැක්කොත් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයෙන් පෙන්වන්නේ ඒකයි මේ ලෝකයා ලෙඩ වෙනවා මහල් වෙනවා මරණයටපත් වෙනවා නොයේ දුක් දුම්නස් විඳිනවා. අනේ මේ දුකට හේතුව මොකක්ද? ජාතියේ පුද්ගලයා ඉපදී. ඉපදීමට හේතුව මොකද්ද? භාවියේ උපාදානයේ තණ්හාව කියලා. මේ කෙලෙස් ටික දැක්කා. ඒ ටික ඇති වුණේ කොහෙද? විඥාන නාම රූප ධර්ම පස්සේ වෙන කියන විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇතුළේ කොහොමද? ඒක අවිද්‍යාව කාරණා. අපි මලෙන් මලට ගියා වගේ පෙර ගහයක ඇටේකින් මේ ගහ හැදුනා වගේ පෙර කර්මය නිසා මේ විඥානයේ නැමැති ප්‍රතිසන්දි විඥානයේ හැදිලා මේ ගහ පටන් ගත්තා. නාම රූප වල ආයතන හැදිලා ස්පර්ශ කළා වේදනාව ඇති වුණා. ඒ වේදනාවට තණ්හා උපාදාන බව කියන කෙලෙස් ටික. ඒ නිසාම හටගන්න කෙලෙස් ටික ස්කන්ධ ටික බදාගත්ත ගමම පුද්ගලයන් නිර්මාණ වුණා ජාතියට උනා. මෙන්න මෙහෙම නේද දුකේ ආරම්භය කියලා දැක්කා. ඊට පස්සේ අනාගතයට දැක්කා. අද මේ පුද්ගල භාවයේ තිබුණා. අද කර්ම රැස් කරගන්නවා. ආපහු පුද්ගලයා කාටවත් යනවා කියලා කියන්නේ නැහැ. අද කර්ම රැස් වෙනවා. ආයෙත් මේ කර්ම අවිද්‍යාව ඇති කරගෙන අවිද්‍යාවෙන් ඇති කරගෙන කර්ම නැවත ප්‍රතිසන්දි විඥානය හැදෙනවා. ආයෙත් ස්කන්ධ ටික හැදිලා වේදනාව ඇති. එදාට තණ්හා උපාදාන බව නිසා පුද්ගල භාවය ඇතුළේ ජරා මරණ දුක් වෙනවා. හැමදාම ශ්‍රේණිත මල් තිබුණා වගේ අතීතයේදී මට දුක් විඳින්නා ජරා මරණයන්ගේ. අද ජරා මරණ දුක් විඳිනවා. අනාගතයේත් මට දුක් විඳින්න වෙනවා. හැබැයි මේ දුක් විඳිනම මේ පටිච්චසමුප්පාද සිද්ධිය දන්නවනම් මේ ස්කන්ධ ටික නිසාම හටගෙන ස්කන්ධ ටිකම ඇසුරු කරන තණ්හාව නිසා මේ පුද්ගල භාවයේ පුදුනේ කියලා මම දකිනකොට මම අතීතයේ හිටියද කොහෙද හිටියේ කොහොම ඉන්නද කියලා පූර්වාන්තයට දුවන්නේ අද පුද්ගල භාවයේ පිටලා ඇති කරගන්න කර්ම නිසා අනාගත විඥානම් සලයන් පස්සේ දැකන විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු බවම අනාගතයේ පුද්ගල භාවය ඇතිලා දුක ඇති වෙනවා කියලා දැක්කොත් මේ මම අනාගතයට යයිද යනවනම් කොහාට යයිද කොහොම යයිද කියලා අපරාන්තයට දුවන්නේ. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ දකින සුතවතාරිය ශ්‍රාවක කිසි වෙලාවක පූර්ව අපරාන්තයට දුවන්නේ. ඒ කියන්නේ හොඳට බලන්න. එයා දැක්කොත් මේ සුවඳ මල් පෙත්තේ නෙවෙයි රේණුවේ නෙමෙයි, කෙමියේ නෙමෙයි, මැට්ටේ නෙමෙයි, ගහේ නෙමෙයි. ඒ ටිකේ දකින්නෙත් නැහැ. ඒ නිසාම හටගත්ත ඒකම අසුරු කරන සුවඳක් තියෙයි. හැබැයි කීයටවත්
සුවඳ කියන්නේ මල් පෙත්තක් නෙමෙයි, වේණුව නෙමෙයි, කෙනෙක් නෙමෙයි, නැත්නම් නෙමෙයි කියලා හොඳට දන්නවා. ඒ හින්දා සුවඳ ඇති මලක් දැක්කා, මල සුවඳයි. හැබැයි නුවණින් පරීක්ෂා කරනකොට මේ එකක්වත් සුවඳ නෙමෙයි. ඊට පස්සේ මේ සුවඳ කොහෙන්ද ආවේ, කොහටද යන්නේ කියලා පූර්ව අපරාධයට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ විදිහටම මම පුද්ගලයා සත්‍යය කියන ගතිය ස්කන්ධ ටිකට තියෙන තණ්හාව නිසාම ඉපදිලා ඒ තණ්හාවම ස්කන්ධ ටිකම බදාගත්ත නිසා ඇතිවෙච්ච ගතිය කියලා දැක්කොත් මේ පුද්ගලයා රූපෙද නැත්නම් රූපේ ආත්ම හැටියට රූපේ අසුරු කරගෙන ආත්මයක් හැටියට වේදනාව සංඥා සංකාර විඥාන කියනවා ආත්මය කෙරෙහි ගන්න සක්කාය දිට්ඨිය හිතෙන්නේ. ස්කන්ධ ටික නිසා මාතකන ස්කන්ධ ටික මදාගෙන ඉන්නවා. හැබැයි රූපේ සත්‍යය වේදනා සංඥා සංකාර විඥාන සත්‍යය හෝ ඒවා අසුරු කරගෙන සත්‍යය ඉන්නවා කියන දෘෂ්ටියකට යනවා. සත්‍යයක් පෙනෙනවා. පුද්ගලෙක් වෙන මල සෝඳයි. සෝඳ මලක් පේනවා. ඒ සෝඳ රේණුවකට අයිති නැහැ. පෙත්තට අයිති නැහැ. කෙමියට අයිති නැහැ කියලා දන්නවා. ඔක්කොම ටික නියෝජනය කරන්නේ ඒ ටික නිසාම ඉපදිලා ඒ ටිකම අසුරු කරනවා. ඒ වගේ මේ මම කියලා ගතියක් හම්බ වෙනවා. පුද්ගලයෙක් හම්බ වෙනවා. සත්‍යෙක් හම්බ වෙනවා. එයා දන්නවා විඤ්ඤාණ නාම රූප සලයන් පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික නිසාම ඉපදිලා ස්කන්ධ ටිකම බදාගත්ත තණ්හාවටයි මේ පුද්ගල භාවයේ උපන්නේ කියලා දකිනකොට රූපේද සත්‍ය රූපේද මම වේදනාව සංඥා සංකාර විඥානේ මම කියලා එකින් එකට සක්කාය ආරම්භය මම පුද්ගලික ආත්මයට දෘෂ්ටියක් තිබෙනවා. සක්කාය ආරම්භය සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයට නම. ඒක අරබිය මම මගේ ආත්මයෙන් දිට්ඨිය හිතින්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මම කොහෙන්ද ආවේ කොහේ ඉන්නේද මොන විදිහට ඉන්නේද පූර්වන්තයට දුවන්නේ. මම අනාගතයට යයිද කොහාට යයිද කොහොමද අපරාධයට දුවන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ. මම ත්‍රිවිධ වීම සඳහා වෘත සමාදන් වෙන්නේ. මේ දර්ශනය පරිපූර්ණව දැක්කොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන මේ කෙලෙස් දුරු වෙනවා. ඕක රූපයක් පතුරු ගහලා අයින් කරන්න පුළුවන් කෙලෙසයක් නෙමෙයි. ස්කන්ධයක් ඇතුලේ තිබුණේ නම් ස්කන්ධයක පෙරලනකොට හාරනකොට යයි. නමුත් මේ දර්ශනීය නැතිකම නිසායි මේ කෙලෙස් ඇති වෙන්නේ. මේක දර්ශනීයෙන් දුරු වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන කෙලෙස් ටික. ඒ දර්ශනය ඇයි මේ පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයා පේනවා අපිට. මේ පුද්ගලයා මේ ඉන්න සත්‍ය ඇති උනේ කොහොමද කියන කාරණාව නොදැකීමමයි එනම් රූපේ හෝ සත්‍යය වෙන්නේ නැති වේදනාව හෝ සත්‍යය වෙන්නේ නැති සංඥා සංකාර විඥානය හෝ සත්‍යය වෙන්නේ නැති කියලා අනුමානයට ගන්න හේතුව ඒ සත්‍යය නැත්තම් මේ මම කොහේ හරි ඉඳන් එන්න ඇති ඒ දැන් ඉන්නවනම් ඉන්න එක කොහේ හරි ඉඳන් එන්නත් එපා මොකක් හරි අතර කරගෙන තියෙන්නත් එපා කියන අදහසක නිරායසෙන්පත් වෙනවා. නමුත් පටිච්චසමුප්පාද ධර්මතාවය දැක්කේ. මල සුවඳයි. මේ සුවඳ මලයේ සුවඳ ඇති උනේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙක් නේ. ඉස්සෙල්ලා මලේ මේ සුවඳ එන්නේ නැති. මේ මලේ සුවඳ තව එකකට යයි කියලා හේතුව හිතන්නේ මලේ සුවඳ ඇති වෙන බව දන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් මේ සුවඳ පෙට්ටිය ඇති. ක්‍රේන්වි ඇති. කෙනිය ඇති. නැට්ටි ඇති. ගහේ වෙන්නේ නැති. කියලා මේ සුවඳ මේ කැලි ටිකට බාර දුන්නොත් හෝ කොහේ හරි ඉඳන් ආවොත් හෝ කොහාට හරි යනවා නම් කියන වැරද්දකටපත් වෙන්නේ මල සුවඳ දෙනවා කියලා කියන්නේ මෙහෙමයි කියන එක දන්නේ නැති හින්දා. අතීතයේ විස්මල් සුවඳයි දැනුත් සුවඳයි අනාගතයේ සුවඳ නෙම උනේ ඇයි කියන එක දන්නේ නැති කෙනා. ඒ වගේ අතීතයේ ජරා මරණ දුක් විඳ සත්‍යයේ කිය මම හිතිය දැනුත් ජරා මරණ දුක් විඳ සත්‍යයේ ඉන්නවා මම ඉන්නවා. අනාගතයේත් ඉන්නවා. හැබැයි මේක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනා වර්තමාන ස්කන්ධ ටික දිට්ඨි වශයෙන් ගන්නවා පූර්ව අපරාධයට යනවා. මේ පටිච්ච සමුප්පාද සිද්ධිය දැක්කහම
එයාට දර්ශනයක් හම්බ වෙනවා. ඒ දර්ශනය තමයි මේ ජාතිය පුද්ගලයේ ඉපදීම උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකට. කෙලෙස් ටික ඇති උනේ විපාක ස්කන්ධ ටිකට. විපාක ස්කන්ධ ටික ඇති උනේ තේර කාරණයට. මේ සුවඳ පිටිකෙනිය නැට්ට ගහ කියන ටිකේ ඒකට හේතුව පෙර ගහක ඇති. අනාගතයට ඒ විදිහටම ලක්ෂණ. මේ විදිහට බලන්නේ ඇයි කියලා දන්නවද? ජාතිය කියන එක නැත්තම් ඉපදීම හඳුනාගත්තේ නැත්තම් ඔබ පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් අනාත්ම ස්කන්ධ ටිකක් නිසා ඇතිවෙච්ච කෙලෙසිය ඒ ස්කන්ධ ටික නිසාම ඇතිවෙච්ච කෙලෙසිය ස්කන්ධ ටික බදාගත්ත කම නිසාම ඇතිවෙච්ච ගතියක් මේ පුද්ගල භාවය සත්ව භාවයේ ජාතිය කියන එක කියලා හඳුනාගත්තේ නැත්තම් ඊට පස්සේ ජාතිපච්චය ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස කියන සියලු දුක් විඳින්න දෙනවා කියලා හඳුනාගත්තේ නැත්තම් ඒ ජාතියම හේතු වෙලා නැවත කර්ම රැස් වෙලා මතු විපාක ස්කන්ධ හදනවා කියලා දැක්කේ නැත්තම් ඔබ කවදා ජාතිය කලකිරෙන්නේ නැහැ. ඉපදීනේ කලකිරෙන්නේ නැහැ. උපන්න පුද්ගලයව ජීවත් කරවන්න තණ්හාවෙන් දඟලනවා විතරයි. ජාතිය ගැන කලකිරුණොත් විතරයි ඔබ ජාති නිරෝධයට කැමති වෙන්නේ. ජාති නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. නිවරණ කියන නම මොකක්ද? අපි සාමාන්‍ය කියන්නේ අජරා මරණය. අජර කියලා කියන්නේ ජරාවක් නෑ. අමර කියලා කියන්නේ මරණයක් නෑ. අජර අමර ජරාවක් මරණයක් නැත්තම් ජරා මරණ නැති වෙන්නේ මොකක් නැතිද? හරි අපි මෙහෙම බලමු. ජරා මරණ ඇති වුණේ මොකක් නිසාද? ජාතිපච්චය ජරා මරණ. ජාතිය නිසා නම් ජරා මරණ ඇති වුණේ. අජරාමර වෙන්න ජරා මරණ නැති වෙන්න හේතුව මොකක්ද එනම වෙන්නේ? ජාතිය නැති. ජාතිය නැති වෙන එකට කවදාවත් ඔබ හිත නැමෙන්නේ හිත නමන්නේ. ජාතිය කියන්නේ ඉපදීම කියන්නේ මම. ඉපදීම කියන්නේ පුද්ගලෙ. මගේ ඉපදීම පුද්ගලෙ ඉපදීම සත්‍යයේ ඉපදීම කියලා ඔබ ඉපදීම ආත්ම කරගත්තා. ඉපදීම කියන එක ධර්මතාවයක් හැටියට දැක්කේ නැත්තම් ඉපදීම කියන එක වෙන්නේ මේ පුද්ගල භාවයේ ඉපදීම වෙන්නේ ධර්මතාවයකින් කියන එක දැක්කේ නැත්තම් ඉපදීමේ දොස් ටික දැක්කේ නැත්තම් ඔබ උපන්න ඔබ ජීවත් කරවන්න හැම වෙලාවෙම ගැහෙනවා. මගේ දරුවා මගේ ගෙවල් දුරවල් යාන වාහන මොකද මේ මම ඉන්න මම සතුටින් ඉන්න ඕනේ. අනිත් අයත් එක්ක ඉන්න ඕනේ. ඔබ කවදාවත් ජාති නිරෝධීට උත්සාහවත් වෙන්නේ නැහැ. ඔබ දැක්කොත් මේ පටිච්ච සම්පදායේ උදේ වටිනාකම අතහැරෙන ඔබ දන්නවා. මලේ සුවඳ තියෙන්නේ කොච්චර කවද? මලේ පෙති වල අවශ්‍ය තියෙන කම විතරයි. මේ මම කියන පුද්ගලයා මහා වටිනාකමින් ගොඩ ගහන්න මහා දෙයක් නැහැ. මෙයා ඉන්නේ මේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටික තියෙන තාක් මේ පුද්ගලයා ඇතුළේ මේ ස්කන්ධ ටික අතහැරනකොට මේ පුද්ගලයා අතහැරෙනවා නම් මගේ ධර්මමුණු පුරෝණින් කියලා හරි ගෙනියන්න යමක් අපිට තියෙයිද? ඊගාවට උපදින අවිද්‍යාව ඊගාව කොතනක හරි දුක් විඳින මම ඉන්නවා. මේ අද මගේ ශේෂයක්වත් එදාට උපකාර වෙයිද? අපිට තණ්හාව එන්නේම අද මේ පුද්ගල භාවය කියනකොට මට කවදා හරි උපකාර පිණිස පවතින්නේ මේක කියන තැනකින් තමයි තියෙන්නේ. නමුත් ඔබ දැක්කොත් පටිච්ච සමුප්පාදය මේ මලින් චුට්ටක්වත් එහා පැත්තට සෝදයන්නේ මේ පෙත්තට ගැලෙනකොට මේ සුවඳ ඉවරයි. මේ විඥාන රූපලයන් පස්ස වේදනා කියන ස්කන්ධ ටික අසුරු කරගෙන පවතින තාක් මම කියන එක තේනේ. ස්කන්ධ ටික වෙන වෙනකොට මම ඉවරයි.
මේ නිසා ඇතිවෙච්ච කර්ම ආපහු වෙන ස්කන්ධ ටිකක් හැදෙයි. එදාට ඒ ස්කන්ධ ටිකේ ගතියට උපදින තණ්හාව ඒ ස්කන්ධ ටික හදාගත්තාම එදාට ඒ ස්කන්ධ ටික මම වෙයි. හැබැයි මේ මම චුට්ටක් අතහැර ගිහිල්ලා නැහැ. ඔබ දැක්කහම ඔයගොල්ලෝ ලොකු තණ්හාවක් දෙනවා. ඔය දර්ශනය. ඔයගොල්ලන්ට පවත්වන්න ප්‍රවේගයක් ඉතුරු වෙන්නේ නැහැ. කුල පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ පාටිච්චසමුප්පාදේ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායස සම්භවಂತಿ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන මෙසේ හුදු සියලු දුක් රැස්වීම වෙනවා කියලා පෙන්වන්නේ ඔබට ජාතිය කියන එක දුක කියන එක පෙන්වනවා. ජාතියට හේතුව භවයේ උපාදානයේ තණ්හාව කියලා කෙලෙස් ටික පෙන්නලා ඒකට හේතුව විඥානාංග කලින් පස්සේ දෙන ස්කන්ධ ටික පෙන්වුවේ. ජාතිය කියන එක නිර්මාණය වුණේ කෙලෙස් සහ ස්කන්ධ කියන ධර්මතාවයකින් මිසක මම කියලා gedhi pitin කෙනෙක්ගේ පහළ වීම නෙමෙයි කියන එක පෙන්නනවා. මෙහෙම වෙච්ච ධර්මතාවයකින් උපන්නකම ජාතිය ඒකේ තියෙන දොස් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග දුක මේ පුද්ගල භාවයෙන් ඔබ කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. මේ ස්කන්ධ ටිකේ තියෙනකම් මම ඉන්නකම් ස්කන්ධ ටික තියෙන්නේ. නමුත් ඒ කාලයේ පුරාවට පුද්ගලයෙක් හැටියට ඔබ විඳින දුක ස්වල්පපටද? ඊගාවට පුද්ගල භාවයේ දෝෂේ නැවත කර්මයක් රැස් වෙනවා. පුද්ගල භාවය නිසාම කර්ම රැස් වෙලා අනන්ත සංසාරේ පටිච්ච සමුප්පන්න බව වෙනවා කියලා දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා. ජාතිය කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයට උල්පතක් ආරම්භයයි කියලා දැක්කාම ඒ ඉපදෙන්නේ නැති උනේ මේ කෙලෙස් ටික නිසායි කෙලෙස් ටික කියන ස්කන්ධ ටික නිසායි කියලා ධර්මතාවයක් දැක්කහම අන්න මේ පුද්ගල භාවය ඇතිවෙච්ච ධර්මතාවය නිසා කොහෙන්වත් ඉඳලා ආවෙත් නැහැ, කාටවත් යන්නෙත් නැහැ. මේ ස්කන්ධ ටිකම නිසා ඇති කරගත්ත ජාතිය නිබ්බඳු ආදීනෝ තියෙනවා නේද කියලා දන්න කෙනා කැමති වෙනවා ජාති නිරෝධයට. ඒ නිසාමයි මේ පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ උතෙන්ටම පෙන්නන්නේ. ඒ නිසාමයි ওই ටික චතුරාර්ය සත්‍ය ආරම්භෙම බලන්නේ. දුක්ඛ ඥානං කිය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. පටිච්චසමුප්පාදයේ ජාතිය දක්වා පෙන්නලා පටිච්චසමුප්පාදයෙන් අවසන් වෙන ජාතියමයි චතුරාර්ය සත්‍ය ආරම්භ වෙන්නේ නුවණට හසු කරගන්න. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා අර පටිච්චසමුප්පාදේ තණ්හෝපාදානයි කියලා අන්තිම කැලිටික තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛය සම්භවಂತಿ කියලා පටිච්චසමුප්පාදයේ පෙන්නලා නතර කරපු ටික හම් වෙනවා ආර්යයන් වහන්සේලාට. මේක දුකනේ, ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසත් කියන ජාතිය නිසායි කියලා හම්බුණා. මේ දුකට හේතුව පටිච්චසමුප්පාද කියන තණ්හෝපාදානක මේ තණ්හෝපාදාන කියන කෙලෙසියයි කියලා හම්බ වෙනවා. මේ කෙලෙසිය තණ්හෝපාදානයේ නැති කළොත් ජාතිය නැති වෙනවා. ජාතිය නැති වුණොත් කියන ආනිසංස දෙකයි. අද මරණයෙන් පස්සේ නෙමෙයි මේ කය මේ මම පුද්ගලයා කියලා කෙනෙක් මේ ගතිය නැති වුණොත් අද ඔබ මට බැන්න මට ගැහුවා මගේ දරුවා මරුණා මට මේ අසාධාරණය කළා මේ අසාධාරණේ මට වුණා කියලා විඳින සියලු කායික මානසික සියලු දුක් පුද්ගල භාවයේ මේ සියලු දුකත් නිදහස් වෙනවා. ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අප්‍රේ සංපයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡ නලබිත සම්ප දුක්ඛ සංකීර්තන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ ලේසි දුකක් නෙමෙයි කියන දුක් ලිස්ට් එක. මේ සියලු දුක් ලිස්ට් එකම නිවිලා යනවා. ඒ විතරක් නෙමෙයි මතු ප්‍රතිසංගීතයට කර්ම රැස් කරගන්න සුද්ධ නැහැ. පුඤ්ඤාභි සංස්කාර රැස් කරන්න නැහැ.
අපුඤ්ඤාපි කර්ම රැස් කරන්න නැහැ. අවිද්‍යාවේ කර්ම රැස් කරන්න නැහැ. අවිද්‍යාව නැති වුනහම පුද්ගල භාවය නැති වුණා කියලා කිය අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ඒ හින්දා දැන් දුක නැති වෙන්නේ මතු ප්‍රතිසංගියක් නැති වෙනවා. මතු ස්කන්ධ ටික දෙවිනීම වෙන්නේ නැහැ. එතකොට මේ ජාති නිරෝධය දැක්කෝ ඒකේ ආනිසංස ටික එයා දකිනවා අද ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නොත් දුකත් නැති වෙලා අනාගතයට ප්‍රතිසන්දි යන්නේ නැහැ. අපි අර උපමාවෙම ගත්තොත් මලී සුවඳ ඇසුරු වෙන්නේ මල් පෙති කෙමිය ඔය ටික නිසාමයි උපදින ඔය ටික නිසාමයි නම් ඇසුරු වෙන්නේ. මල තියෙනකම්ම සුවඳ තියෙයි. හැබැයි ඔය මල සුවඳ විවි හැදුනට ඔකේ ආදීනියක් තියෙනවා. තව ගහක් හදන ඇට හදන. ඒ හින්දා මල් පෙත්තෙන් පෙත්ත කැඩුණු හොඳට මුහු කරන්නේ ඉස්සෙල්ලා මල් කෙමිය පෙත්ත ඕවා වෙන් කළොත් අයින් කළොත් මල්ලේ අවශ්‍ය කොටස් ටික කොහොම තියෙයි විසිරුවොත් හැබැයි සුවඳ නැහැ. සුවඳ රැඳෙන්න ගන්න. ඒ නිසාම උපදින සුවඳ ඒකම අල්ලගෙන තිබුණා. මල් පෙති ටික ගලවලා වෙන තැනක ක්‍රේණු වෙන තැනක කෙමිය වෙන තැනක නැට්ට වෙන තැනක තිබුණා. සුවඳ කරන්න අවශ්‍ය කැලේ ටික ඔක්කොම තියෙනවා. නමුත් සුවඳට පිටින් ගන්න. එකට එකතු වෙලා තිබුණාම හිතේ ඒ විතරක් නෙමෙයි. ඇටත් මොහො කරලා නැහැ. තව ගහක් හැදෙන්න ඇටත් නැහැ. ඒ වෙනව තියෙන කැලේ ටිකේ ආවුස තියෙනකම් ඉවර වෙලා ඒකත් ඉවර වෙයි. මලේ තිබුණු සුවඳ ගතිය නැති වුණා. මතු ගහක් හදන්න තියෙන ඇට හැදෙන්නේ නැහැ. ඒ වගේ මේ ටික දැනගත්ත ඔබ මේ කය අද මම ඔබට කියලා දෙන කය ගැන මේ කය නිසාම ඇති වෙන මම කියන හැඟීම තණ්හාව මේ කයම ඇසුරු කරගෙන මාව හදන්න පුද්ගලයා හදන්න උදව් වෙලා පෙර අවිද්‍යා කර්මයට හැදුණු මේ කය නිසාම උපදින තණ්හාව මම කියන හැඟීම මේ කයම අල්ලගත්තාම ඔබේ ශාන්තිය වෙලා ඔබ මේ කය නුවණින් විසිරවන්න මේ කය නිසාම ඇතිවෙච්ච පුද්ගල භාවය මම කියලා සත්‍යය කියලා පුද්ගලය කියලා ආපහු පෙන්වන්න මේ කය ඉඳ තියන්න එපා. මේ කය නිසාමයි මම කියන හැඟීම ඔබට ඇති වෙන්නේ. මේ කය නිසාමයි පුද්ගල භාවය ඔබට ඇති වෙන්නේ. මේ කය නිසාමයි සත්‍ය භාවය ඔබට ඇති වෙන්නේ. ඔබට ඇතිවෙච්ච පුද්ගල භාවය, සත්‍ය භාවය, ආත්ම භාවය ඇසුරු වෙන්න දෙන්න එපා මේ කයට. මල නිසාම ඇති වෙන සුවඳට ඇසුරු වෙන්න දෙන්න එපා මලම ගලවන්න පෙති ටික. ඒ නිසාම හටගත්තු සුවඳ අතුරුදහන් වෙනවා. සුවඳවත් මලක් කෑවිතියි සුවඳවත් මලක් හිටින්නේ ඇත මෝරන්නේ. මේ කය නිසාම මම කියලා ඔබට හිතෙනවා නම් මම කියන්නේ කවුද කියලා මේ කය අපහො පෙන්වන්න එපා. මම කියන හැඟීමට මේ කය ඇසුරු වෙන්න දෙන්න එපා. ඔබ මේ කය විසිරවන්න. කොහොමද විසිරවන්නේ? නුවණ. ඒ කය නිසා ඇති වෙන පුද්ගල භාවයේ කය නැසු අල්ලගත්තාමයි කය මම කියන පුද්ගලයාට රූපය මුල් කරගෙන මේ මම කියන පුද්ගලයාට ඉන්න පුළුවන්කම තියෙනවා. කර්ම රැස් වෙනවා. ඒ කය මම වෙච්ච ඔබ ජරා මරණ දුක් විඳිනවා. කයට ගැහුවා වැදුනා නොයෙක් විදි දුක් විඳි දුන්නස් විඳි නින්දා පහස ආයි
නමුත් ඔබ නුවණින් මේ කය හොඳට විසිරෙන්නේ බැලුවොත් කය නිසා ඇතිවෙච්ච මම කියන හැඟීමක් තියෙනවා නම් ඒක කයේ ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. අලුතෙන් මේ කය දිහා බලලා මම කියන හැඟීම සත්වකම උපදින්න දෙන්නේ. නූපන්නක උපදින්න දෙන්නේ නැහැ. උපන්න තණ්හාවට ඇසුරු වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට කරන වැඩ පිළිවෙලයි සතිපට්ඨාන කියන්නේ. අද මම ඔබට කියලා දෙන සතිපට්ඨානේ කායගත සතිය වඩන්නේ කොහොමද කියලා. ඒතර කායගත සතියට අපි ආවෙම කොහොමද? සුදු දෘෂ්ටියක් ඇති කරගෙන දුක දැකලා දුක ඇති වෙච්ච හැටි දැකලා දුක නැති වෙනවා නැති වෙන කොහෙන්ද ජාති නිරෝධ පුද්ගලය නිරුද්ධ වුණා. පුද්ගලය ඇති වෙන්නේ කොහොමද කියන කොකට තේරෙන්නේ නැති කොහෙන්වත් මේ පුද්ගලයා වෙන පුරාණ කර්මයට අපි කය ගමු. අද කයනේ අපි මාත්‍රිකාව කය හැදුනා. කය නිසාම හටගත්තු තණ්හාව කය මල්ල ගත්තාම තණ්හාව උපාදාන භව කියේ මම උපන්න ජාතිය. මේ ජාතිය කියන එක ඇති උනේ මෙහෙමයි කියලා ධර්මතාවයක් හැටියට ජාතිය නිසා මේක මේ මනෝමය සිද්ධියක් නෙමෙයි. මේ මම නිසා ඔබට විඳින්න දෙන නොයේ දුක් දුක මේ සෙනග මේ බනහ ඔතේ විහාර කාට හරි වාක්‍යයක් කියලා කියන්නේ ධර්මතාවය. ලැජ්ජ හිතෙන්නේ නැහැ. කාට ලැජ්ජ හිතුවේ? පුද්ගලයාට. අන්නේ පුද්ගලයාටයි නින්දා අපහාස ඇනුම් බැනුම් දුක් දුක් මාසෙදී. ඒ පුද්ගලයා යටලෝ දාගෙන ලාභ අලාභ යසායත නින්දා ප්‍රසන්න සැප දුක් කියන ධර්මතාවට කම්පා වෙනවා. ඒ පුද්ගලයයි මේ කය නිසාම උපන්න තණ්හාව කයම අල්ලගත්තාම නිර්මාණය වෙච්ච ගතිය. ඒ ජාතිය දුකක් කියලා හඳුනාගත්තොත් ඒ ජාති දුක හැදුනේ එහෙමයි. මේ ස්කන්ධ ටික නිසා මල්ලගත තණ්හාවයි කියලා හඳුනාගත්තොත් ඔබ ජාති නිරෝධයට කැමති වෙනවා. ජාතිය කියන එක ඔබ නැත්තම් ඉපදීම කියන එක මාන්න ගපුවා මම අහවලා ડોක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් අහවල් කෙනෙක් කියලා ඔබ මාව ස්ථාපිත කරගත්තු ඉස්හවරගත්තු ඔබට ප්‍රතිරූපයක් හදාගෙන මාව හොඳට ජීවත් කරනවා. ඔබ දුක ආරක්ෂා මේ ඔබට මේ ජීවිතයේ තියෙනකම් විතර මේ පුද්ගලයන් දුක් තපදු පිළින්න පුළුවන්. හැබැයි දෝෂේ කර්ම රැස් කරගන්න. රැස් කරනවා. ආපහු එහාට කරත් මේ වගේ වෙයි. ඒ හින්දා කය නිසාම හටගත්ත පුද්ගලයා කෙලෙසේ කය මල්ල ගත්තාමයි මම නිර්මාණය වුණේ. අද අපි ජාති නිරෝධය මගේ ඉපදීම උනේ. අද අපි කය මුල් කරගෙන මාට උපදින්නත් මට පවතින සත්‍යයට උපදින්නත් සත්‍යයට පවතින ජාතිය ඇති වෙන්නත් නූපන්න ජාතිය නූපදින්නත් උපන්න ජාතියට පවතින බැරි වෙන්නත් තමයි අපි සතිපට්ඨානය වඩන්නේ. ඒ විදිහට ඔන්න ඔය විදිහට රුධි දෘෂ්ටියක් හදාගත්තා. ඊට පස්සේ කය වටනය සංවර වෙන සීලයකට හිටියාම දැන් අපි සතිපට්ඨාන භාවනාව කරනවා. සතිපට්ඨාන වඩනවා කියන්නේ කය විසිරවනවා නුවණ. මල් පෙති ටික විසිරවනවා නුවණ, මල විසිරවනවා නුවණ සුවඳට ඇතුළු වෙන්න බැරි වෙන්න. මට මාව පුද්ගලයාව සත්‍යයව ඇතුළු වෙන්න බැරි වෙන්න මේ කය ඇතුළු කරගන්න. මේ මම කියන මිම්ම මේ කයට තියෙන මයින්ඩ් බැරි වෙන්න. මගේ ඉපදීම මේ කය නිසා නොවෙන්න. සත්‍යයේ හට ගැනීම මේ කය නිසා නොවෙන්න. පුද්ගලයාගේ හට ගැනීම කය නිසා නොවෙන්න. තමයි අපි කායानुපස්සනාව වඩන්නේ. ඒකේ ආනිසංසත් අපි ගන්නවා. ආදීනෝ කය මම වෙලා පුද්ගලයා මම වෙලා සත්‍යය මම වෙලා ඉන්නකොට තිබුණු ආදීනවත් අපි දැක්කා. මෙලොව විතරක් නෙවෙයි සම්ප්‍රායිකවත් ආදීනව දැක්කා. ආනිසංසත් අපි දැක්කා. දැන් අපි කායानुපස්සනාව වඩනවා. කායේ කායानुපස්සී විහෙරති යාතාපි සම්පජානෝ
සත්‍යමා විනය ලෝකයේ අභිච්ඡේදම නැත. කයෙහි කයano බලන්ත කොහොමද ආත්තාපි සංකජානෝ සතිමා කෙලෙස්තවන වැරැතුව මනා නුවණින් යුක්ත වූ සිහිය විනය ලෝකයේ අභිච්ඡේදුන්නත. මේ කාය සංඛ්‍යාත ලෝකේ ලෝභ දේශ දෙක හික්මෙන විදිහට කයano බලන්න. ඒක කයano බලන එක බුදුරජාණන් වහන්සේ පරියායන් 14කින් නැත්නම් කමඨහන් 14කින් සමස්තයක්ම අපේ ජීවිතය කැටි කළා අපේ ජීවිතේ හැමතැනම හසු වෙන හැම සංසිද්ධියකටම අදාළ වෙන විදිහට කෙලෙස් ලියලන්න බැරි විදිහට සිහිය නුවණ වැඩෙන ආකාරයට පෙන්වලා තියෙනවා. එතනදී ආනාපාන පබ්බේ කියන එකේ එක තැනක ඉඳගෙන හොඳට විතර්ක සංසිඳුවමින් ලෝභ දේශ දෙක ඇති නොවේ ලෝභ දේශ දෙක ඇති වෙන විතර්ක සංසිඳුවමින් ලෝභ දේශ දෙක හික්මෙන විනය ලෝකයේ අභිච්ඡේදම ලෝභ දේශ දෙක විතර්ක සංසිඳුවන ක්‍රමයට ලෝභ දේශ දෙක ඇති නොවන විදිහට නුවණින් ආස්වාද ප්‍රස්වාසයේ දිහා බලලා ලෝභ සහගත දේශ සහගත විතර්ක නූපදින විදිහට නුවණ පාවිච්චි කරලා සිහිය වඩා ගන්න ක්‍රමයක් වෙනවා. එතකොට කය අරමුණු කරගෙන මනෝමයෙන් උපදින්න පුළුවන්. කය අරමුණු කරගෙන මම කියන කය මම කළා මගේ කළා පුද්ගලයෙක් කළා මනෝමයෙන් උපදින්න පුළුවන්. ටික සංසිඳවන්න ආනාපාන සති පබ්බෙන් වෙන්නලා තියෙනවා. කතා විස්තර කරමු. ඊට පස්සේ ජාතිය ඇති වෙන්න තවත් හොඳ තෝතන්නක අවස්ථාවක් මේ කයේ ඉරියව් පවත්තන එක. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කියන ඉරියව් පවත්වනකොට මේ මම මේ පුද්ගලයා මේ සත්‍යයයි මේක කරන්නේ කියලා ඇති වෙන්න පුළුවන්. ඒ ඉරියව්ව ගැන හොඳට සිහිය පිහිටන විදිහට ඉරියව්වට නුවණින් ඉන්නකොට මේ කය ඉරියව්ව බලාගෙන පුද්ගල භාවයේ උපදින්න උපන්න පුද්ගලයේ පුද්ගල භාවයේ වැඩෙන්න බැරි වෙන්න වෙන ආකාරයට සිහි නුවණ දෙක පාවිච්චි කරන්න. ඊට පස්සේ මේ පුද්ගලයාට ජීවත් වෙන්න පුළුවන් තවත් තැනක් තමයි ගෙවල් දොරවල් අතු ගන්නවා රෙදි පිළිටි කොහොතනවා වැඩ කටයුතු කරනකොට වැඩ කරනවා කියන ධර්මතාවයක් තියෙයි. වැඩ කරන මම පුද්ගලයා සත්‍ය නිර්මාණය නොවන විදියට කරන දේ නුවණින් දකිමින් සිහිය පිහිටුවා ගන්න තමයි සත්‍ය සම්පජාන්‍ය කරනවා කියන්නේ. ඊට පස්සේ කෙතනක ඉඳගෙන කයේ යථා භූත ස්වභාවය රූපී යථා භූත යථා කියලා කියන්නේ යම්සේ භූත කියලා කියන්නේ ඌ අපි කියන්නේ අභූතෙන් චෝදනා කරන්නේ අභූත කියන්නේ නෝදය භූත කියන්නේ ඌ යථා භූත යම්සේ ඌද යම්සේ පවතීද සත්‍යතම පවතීද ඒ ස්වභාවය නුවණට අල්ලලා දෙනවා. ඒ ස්වභාවය නුවණට අල්ලලා දෙනවා. ඊට පස්සේ මේ ඉරියව් පවත්වපු වැඩ කටයුතු කරපු කයේ පැවැත්ම සැකස්ම අල්ලලා දෙනවා.
නවසිරිතකේ එබඳු පරිහරණය කළ කයට වෙන දේ මම කියලා අල්ලගෙන පුද්ගලයා කියලා අල්ලගෙන හිටියට ඒ කයට වෙන්න පුළුවන් ගතිය නුවණින් පෙන්නනවා. ඉදිමිලා මැරිලා දවසක් දෙකක් ගියාම මිනිහට වෙන හැටි. ඊට පස්සේ දවස් කීපයක් ගියාම වෙන හැටි. මේ විදිහට නුවණින් හොඳට මෙහෙ කරනකොට ඔය ටික හරියට ඔයගොල්ලෝ නිරායාසයෙන් මේ පුද්ගලයා කියන ගතිය අයිස් කැටයක් අවුවකට තිබ්බහම යම්තේ දිය වෙන්නේද ඒ වගේ මේ පෙතිරේණු විසිරුවා මාලසෝද මොහොතකට දෙන්නේ ඒ වගේ නුවණින් මේ කය ඔබ විසිරෙවුවොත් මේ හැම තැනකදීම මේ මම මේ පුද්ගලයා මේ සත්‍යය මේ කය අසුරු කරගෙන සංගපාන්නේ ගොඩක් දවස් මේ මම කියලා කය ඉලක්ක කරගෙන ජරා මරණ දුක් විඳින්නේ කය මම කියලා මම කියන පුද්ගල භාවයට හේතු වෙලා කර්ම රැස් කරගන්නේ ඒ නිසා ඒක වඩන ආකාරයේදී මේ සතිපට්ඨානයේ පෙන්නලා තියෙන්නේ හරි පුදුම ක්‍රමයකට ඉහෙත කියපු දර්ශනයේ පිරෙන්නේ සතිපට්ඨානයි මේ සතිපට්ඨාන භාවනාව කමඨහන පුරාවටම සිහි නුවණ කියන ධර්මතා දෙකක් ඇතුළු වෙනවා. සිහි නුවණ කියන ධර්මතා දෙක නියෝජනය වෙනවා සමත විපස්සනා කියන මූලික ධර්මතා දෙකට. සිහිය කියන එක සමතය ඇතුළු කරනවා නුවණ කියන එක විදර්ශනාව ඇතුළු කරනවා. දෘෂ්ටිය ඍජු කරගෙන සීලයක පිළිපදලා මේ සමත විදර්ශනා වඩනවා කියන එකයි ඉත සතිපට්ඨාන වඩනකොට කරන්නේ. ඒකයි යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ අවුරුදු 7ක් වැඩුවොත් 7ක් ඕනේ 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් ඕනේ මාස 6ක් මාස 3ක් ඕනේ සති 2ක් ඕනේ දවස් 7ක් කෙනෙක් වැඩුවොත් අනාගාමී හෝ රහත් වෙයි කියලා බුදුදන්නත් පෙන්නන්නේ නිකන් නෙමෙයි. හැබැයි ඍජු දෘෂ්ටිය ඇතිව සීලයක පිටලා වඩන කෙනා. මොකද මේ සතිපට්ඨාන වඩන්න ඍජු වෙන්නේ අර දෘෂ්ටිය පිරෙන්නේ ඒ දෘෂ්ටිය නිසා. ඒක නැතුව වැඩුවට ඒක වෙන්නේ හරි. අපි දැන් සතිපට්ඨානේ කායගත සතිය වඩන ආකාරය අද දවසේදී අපි ටිකක් කතා කරමු. මේකෙදී හැමදාම අපි ගොඩක් කතා කරලා තියෙන්නේ මේ දවස්වල ඉදිරියේ වැඩසටහන් මේ විදිහටම දර්ශනය පෙන්නලා ඊගාව දේශනාවේ වේදනුපස්සනාව කියනවා. ඊගාව චිත්තානුපස්සනාව කියනවා. ඊගාව ධම්මානුපස්සනාව කියනවා. අද මේ කායානුපස්සනාව පටන් සතිපට්ඨානයේ වඩන්නේ ඉස්සෙල්ලා බුදුජානක මහන්සිය පෙන්නනවා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතව නිසිද්ධති පල්ලංකං ආභුජිත්ව උජුං කායං පනිකාය පරිමුඛං සතෙම බට්ඨේත අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතව අරණ්‍යයකට ගහක් මුලකට හිස් ගයකට ගිහිල්ලා කියන එකෙන් දල වශයෙන් පෙන්වන්නේ ශබ්දවද අඩු ගෝස අඩු කලබලය අඩු පරිසරයක් කියන එක. ඒකෙදි ඕගලන්ට ඇඳේ වුණා දෙගෙන ඉන්න පුටුවක වුණා ඒ ශුන්‍යාගාරයේ කට ගියාම ගහක් මුලකට ගියාම අරණ්‍යයකට ගියාම ඇති වෙන විවේකය හම්බ වෙනවා. ශබ්දපත් අඩු ගෝසා කලබලකාරී අඩු පරිසරයක් වෙලාවක් තෝරගත්තා. ඊට පස්සේ එතෙන්දි පෙන්නනවා උජුං කාය කොන්ද ඍජු තබා ගන්න කියන එකෙන් පෙන්නන්නේ භාවනාවට වඩාත් හිත ඉරියව්ව ඒක. නිදාගන්න ඉරියව්ව ගත්තොත් ඉක්මනට තීන මිදිට වැඩනවා නිදමත හැදෙනවා. හිතගෙන හිටියොත් හෝ සක්මන් කරමින් හිටියොත් ඉක්මනට තෙහෙත්තුවටපත් වෙනවා. එතකොට ඉඳගන්න ඉරියව්ව
වැඩි වෙලාවක් හිත වඩා ගන්න පහසුයි. ඒ හින්දායි ඉඳගන්න ඉරියව්ව පෙන්නලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ ඉඳගන්න ඉරියව්වේදී විතරයි පුළුවන් අනිත් ඉරියව්වේදී බෑ කියන එක නෙවෙයි වඩා සුදුසු ඉරියව්ව වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මහණෙනි කියලා ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි බණ කිව්වේ. භික්ෂුණී උපාසක උපාසිකාවන් ගැන සිවණක් පිළිසෙට. නමුත් ආසන්නව පිළිස ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ මේ කමතහනට සුදුසු ක්‍රමයේ සුදුසු ඉරියව්ව ප්‍රකාශ කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට දෙහිලා පරිමුඛම් සතින් උපට්ඨපෙත්ත පරිමුඛම් කියනකොට හොඳට පෙන්නනවා. මුඛයේ ඉදිරිපස්සේ නාසිකක් දිව මොකටද? නාසය ළඟ හෝ තොල් දෙක ගාව අයන් සති උපට්ඨිත හොති සුපට්ඨිත මේ සිහිය පිහිටුවා ගන්න මනාව පිහිටුවා ගන්න. එතකොට පටිසම්භිදා මාර්ගයේ ඥාන කතාවල පටිසම්භිදා කතා කියන එකේදී හොඳට පෙන්නනවා. කාය උපට්ඨිතෝ හොති. කය උපස්ථිතිය. එළපෙතික ධර්ම කාර්යයක් විතරයි. නෝ සති. සිහිය නෙමෙයි. සතිංච උපට්ඨානංච. සිහිය දෙවෙනවා සිහිය පිහිටුවා ගැනීමට වෙනවා. සිහිය පිහිටුවා ගන්න කියන එක සිහියෙන්ම සිහිය පිහිටුවා ගන්න කයට නෙමෙයි. කය උපස්ථිතියක් එළඹසිත කාරණාවක් විතරයි කියන එක නලකි. ඔබ සති නිමිත්තේ හොඳට සිහිය තබා ගන්න. එතකොට සති නිමිත්ත කියන්නේ සිහියම ඔබට නිමිත්ත වෙලා තියෙන. දැනට මේ තොල් දෙක නාසය කියලා අවවාතු වුණාට ඔබට තොල් දෙකක් නාසයත් කියන නිමිත්ත නැතිලා යන දවසක් එනවා. සිහියම ඔබට සිහියට නිමිත්තක් දෙන දවසක් එනවා. නාසිකක් ජීවා මුඛ නිමිත්ත හොඳට සිහිය තියාගන්න. සිහිය තියාගෙන සෝ සතෝ වාසසති සතෝ පස්සති සිහියෙන්ම ආස්වාද කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට හිත වෙන කොහාටවත් යන්න දෙන්නේ චිත්තම් පග්ගන්හාති පදාති හිත දැඩි කර ගන්නවා. හොඳට හිත අහකට ගියොත් ආපහු සති නිමිත්තට අරගෙන තොල් දෙක හෝ නාසය ගාවමයි දැනුම් සහගත බවක ඉන්නේ. හිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන ඉන්නේ. ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා නුවණින් දන්න. කිසි වෙලාවක ආස්වාස ප්‍රස්වාසයේ අනුව හිත යන්න දෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ අනුව හිතට යන්න දෙන්නේ සති නිමිත්තේම හිත පිටුවා ගන්නවා. මේ විදිහට කරනකොට මේ කය අරමුණු කරගෙන පුද්ගල භාවයේ උපදින අලුතෙන් නිමිති උපදින්නේ ලෝභ සහගත දේශ සහගත නූපන්නදී නූපදිනවා. මේ කය මම කියන අදහසේ නූපන්නති නූපදිනවා. මේ කය මම කියන මට්ටමේ උපන්න ගති පවතින්නේ නැහැ මේ කයට. අපි මේ මම කියලා සිහි කරගන්නකොට ඒ සිහි කරගන්න ගතිය ඇති නැතිකලේ නැත්තම් නූපදින ස්වභාවයට සංසිඳවන ක්‍රමයක් නොකළම නිරායාසයෙන් මේ කය මාව කියලා සිහි කරගන්න සිතුවිලි ඇතුළත උපදින සිතුවිලි බාර ගන්න නිසායි අපිට මේ කය මම වෙලා තේරෙන්නේ. ඉතින් මේ ගතිය විතරක අඩු කරනවා ඒකේ. ඒ විතරක් නෙමෙයි. මේ සති නිමිත්තට හිත තියාගෙන චිත්ත සමතය ඇති වෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. මේ කයම අරමුණු කළා හෝ බාහිර නිමිති
දුවා පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා බාහිර නිමිති සිහි කිරීම වශයෙන් ලෝභ දේශ සහගත අරමුණු ඇති වුණොත් මේ සත්‍ය නිමිති ටික තියාගෙන ඉන්න බෑ. ආපහු සිහි අතහැරලා බාහිරට යනවා. ඒ හින්දා බාහිර සිතුවිලි උපදින්නේ නැති ආධ්‍යාත්මික අරමුණු කළ සිතුවිලි නූපදින්න උපායක් විදිහටයි සත්‍ය නිමිතිට තබාගෙන සිහියෙන් ආස්වාද ප්‍රසවාසයට ඉන්න කියන්නේ. මේ ආස්වාද ප්‍රසවාසයේ ආරම්භයේ ඉඳලා සිතුවිලි සංසිඳවන කමඨහන් අතර සිත සමාධි කරන සමත කමඨහන් 40ක් ඒ ආරම්භයේ පටන් ආරම්භන සංසිඳවන කමඨහන ආනාපාන සතිය. ඒ හින්දා ඒකත් වෙන්න. ඊට පස්සේ මේ සති නිමිත්ත කිසි වෙලාවක අතාරින්න හැම කමඨහනකදීම සතිපට්ඨානේ සිහිය පිහිටවන සත්‍ය කියන්නේ සිහිය ප ဋ ාණේ කියන්නේ පිහිටවා ගන්න එක නාසිකග්‍රේවා මොකද නැති නාසය ළඟ හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටවා ගෙනමයි ඔබ ඊට පස්සේ ඔන්න ඉඳගෙන භාවනා කළා. එතකොට ඉරියව්වට තියෙන ඊගාවට නැගිටිනවනම් නැගිටිනවා කියන එක නුවණින් දැනගෙනම කරනවා. නැගිටින බව දන්නවා සති නිමිති තියෙනවා. නැගිටිනවායි සිහියයි. යනකොට යන බව හොඳට නුවණින් දන්නවා. සති නිමිති තියෙනවා. යන ඉරියව්වට ඔබ දැනුම් සහගත බවක ඉන්නකොට එක දේවල් වලට හිත අහකට යන්න ඉඩ නැහැ. එතකොට සති නිමිත්තේම හිත තියාගෙන ඉරියව්වට දැනුමින් ඉන්නවා. ඉරියව්වට දැනුමින් ඉන්නකොට සති නිමිත්තේම හිත තියාගෙන ඉරියව්වට දැනුමින් ඉන්නකොට අතීතය යනවා අනාගතය යනවා ලෝභ සහගත ද්වේෂ සහගත අරමුණු පහළ වෙන්නේ ඉඩ නැහැ. ඒකේ පුද්ගල භාවය ඇති කරන තණ්හාව ඉපදිලා ඒ තණ්හාව මේ ඉරියව්ව ඇතුළු කරගෙන පවතිනවා කියන කාරණාව පිළිගන්න නැති වෙනවා. මේ හැම ක්‍රමයකින්ම ප්‍රතිඵලය සතිපට්ඨාන වඩන්න ඔබට සාක්ෂාත් වෙන්නේ ජාති නිරෝධය. දුක පිළිසිඳ දකිනවා සමුදය ප්‍රහාණය වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා මඟ වැඩෙනවා. කිනාට ඉඳ නොතබන තමයි ජීවිතේ. ඊට පස්සේ ඔබ යම්ම වැඩක් කරනවා නම් සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන්ම වැඩ කරනවා. කරන දෙයට සිහියෙන් නෙමෙයි සිහියෙන් හැම දෙයක්ම කරනවා. කරන දේ සිහියෙන් කරනවා. කරන දෙයට සිහියයි කරන දේ සිහියෙන් කරනවා කියන දෙකක්. කරන දෙයට සිහියෙන් කරන්න ගියොත් මම මේ කෝප්පය අරගෙන මෙතෙන් තිබ්බොත් මම සිහිය නමලා තියෙන මේ කෝප්පේ සතිපට්ඨාන සිහිය පිටවල තියෙන මේ වස්තුවට. සිහිය පිටුවාගෙන වැඩ කරනවා. මම සති නිමිති හිත පිටුවාගෙන මේ කෝප්පේ ගන්නවා පීඩිතය අයින් කරනවා දැහැස්සක් අයින් කරනවා මේ කටයුතු කරනවා. හැබැයි මම සති නිමිත්තත් ඇරලා නැහැ. ඒ වගේ හුරු වෙන්න ගේ අතු ගන්නවා මිදුල අතු ගන්නවා රෙදි හොදනවා ආල්ටින් කරනවා වළම්බගෙන සති නිමිත්තේ හිත පිහිටුවාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට කළා කියන්නේ මොකද්ද? මේ වැඩ කටයුතු කරනකොට ලෝභ දේශ සහගතව හිත කොහටද යන්න දෙන්නේ. ඊට පස්සේ මේ කයේ යථාභූත ස්වභාවය ඔබ ඔය වැඩ කටයුතු කරපු කයේ යථාභූත ස්වභාවය පෙන්වන්න පුළුවන්. ධාතු වශයෙන් ඒ වගේම කුණු කොටස් වශයෙන් ඉතින් අපි කලින් මතක් කරලා තියෙන හින්දා දීර්ඝ විස්තර කරන්නේ. සත්‍ය නිමිති හිත පිහිටුවාගෙන ධාතු වශයෙන් කාය කියන කොටස 32ක් වශයෙන් අපිට නිමිති ගන්න පුළුවන්. අසුභ වශයෙන් මේ කයේ නුවණින් බලනවා. ඒ විදිහට ධාතු වශයෙන් හරි නුවණින් අසුභ වශයෙන් හරි
බලනවා ඒ සිහිය පිටුවාගෙන. සිහිය අඛණ්ඩවම ඔබේ මනස තුල චිත්ත ඒකග්ගතාවය ඇති කරගන්න. මේ නුවණින් ලෝභ දේශ දෙක හික්මවල සිහියට ඉඩ හදලා දෙනවා. සිහිය ටික ටික එකඟ කරලා ලෝභ දේශ දුරු කරලා ඇත්ත දකින්න ඔබට ඉඩ පහදලා දෙනවා. සිහිය හැම වෙලාවෙම නුවණ උදව් කරනවා, නුවණ සිහියට උදව් කරනවා. මේ විදිහේ සීලයක පිටලා සමතේ විදර්ශනාවට විදර්ශනාව සමතේට මේ දෙන්න සීලයට සීලයේ මේ දෙන්නට ඕනුන් උපකාරයි. මේ විදිහට කරනකොට මුහු කරන්නේ ඔබට ඥාන දර්ශනය. ඔබ નિરાයාසයෙන්ම ඔබේ පිටිපස්සෙන් පන්නන ඔබ මේ කරන්නේ මොකද්ද කියලා. ඔබ දැක්කා ජාතිය කියන කියාදීනෝ. පුද්ගල භාවයේ ඉපදීම තිබුණු පුද්ගලයා හිටියොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායාස සියලු දුක් විඳින්න වෙනවා. දුකට හේතුව මේ පුද්ගල භාවයේ ඉපදීම. ඒ පුද්ගලයා හිතුව නැවත සසර ප්‍රතිසංගන කර්මයක් වෙනවා. අනන්ත පරිමාණ දීර්ඝ සංසාරක යනවා කියලා ජාතිය දොස් ටිකක් දැක්කා. ඊට පස්සේ ජාතිය නැත්තම් පුද්ගලයාගේ ඉපදීම උනේ කොහොමද කියලා කෙලෙස් ටික ඇතුළේ විපාක ස්කන්ධ ටිකට විපාක ස්කන්ධ ටික කර්මයට හැදෙන විපාක ස්කන්ධ ටිකට ඇති වෙච්ච කෙලෙස්යේ ඒ ස්කන්ධ ටිකම බදාගත්ත කමයි ඇති උනේ කියලා දැක්කා. ඒ කෙලෙස් ටිකට බදාගෙන ඉඳ දුන්නු හින්දා ස්කන්ධ ටිකේ තියෙන ස්කන්ධ ටිකේ බදාගෙන ඉඳ ගොඩුම් පුද්ගලයාට ඉන්න බෑ කියලා දැකපු හින්දා මල් පිට ටික විතරනවා වගේ ඔබ මේ කය මේ ස්කන්ධයේ ඇත්ත බලන්නේ පුද්ගලයාට ඉන්න බැරි වෙන්නයි. එතකොට ඒකේ ජාති නිරෝධී සාක්ෂාත් වෙනවා කියන නුවණ ඔබට තියෙයි. ඔබ කලින් කලට ওই සතිපට්ඨාන වඩන ගමන් පටිච්චසමුප්පාදයෙන් මෙහෙ කළා බලන්න. එකින් එකට බැයිනම් ඔය ප්‍රධාන සබ්ජෙක්ට් එකට මෙහෙ කරන්න. මෙහෙ කළා බලන්න. බලමින් ඔබ මේ විදිහට කරන්ද වැඩි දුර වැඩි දවස් නෑ ඔබට ඇත්තටම දර්ශනයකින් පහකට යුතු කෙලෙස් ටික දුර වෙන්න ඒ නුවණක් තියෙනවා ඔබට ඒ තරම් කාලයක් ඒ තරම් වෙලාවක් යන්නේ ඒ කියන්නේ අර මම කියපු උපමාවට කියලා හිත බලන්න කිසි වෙලාවක අතීතයෙන් ආවෙත් නෑ කියනද අනාගතයට යන්නේ හැබැයි හැමදාම ලෝකෙ සුවඳක් මල් තියෙනවා ඒ වගේමයි මේ පුද්ගලයා මේ සත්‍යය මේ උපන්න කෙනා කොහොමද ඉඳලා ආවෙත් නැහැ කොහාටවත් යන්නේ නැහැ හැබැයි හැමදාම පුද්ගල භාවයේ ඉපදීමක් ලෝකෙ තියෙනවා මේ විදිහට සතිපට්ඨානය කය අනුව බලන්ද මේ දර්ශනය පිළිතලා සිදු කරගෙන සීලයක පිළිතලා සම්පජාන්නේ විදර්ශනාව සිහිය සමථ විදර්ශනා කියන මේ ධර්මතා ටික වඩනකොට ඔබට මේ ඥාන දර්ශනය ලැබේ. ඉතින් මේ සතිපට්ඨානය මම අදටම කායගත සතිය අපි ගොඩාක් කල් කතා කරලා තියෙන හින්දා අද ගොඩාක් විස්තර කළේ නැහැ. ප්‍රධාන විග්‍රහස්ථාන ටික මේ අවස්ථා ටික මම මතක් කළා. මෙන්න මේ විදිහට ඔබ සතිපට්ඨානය වැඩුවොත් අපිට කියේ ඒ යම නිවන් සුව දුර නෙවෙයි කියලා. ඒක කියන්න පුළුවන් මෙන්න මේ වගේ දර්ශනයක්. මේ වගේ සිද්ධියකින් අහේතුක වචන කතා කරන්න පුළුවන්. අහේතුක නෙමෙයි මේක සහේතුක වචනයක්. මේ සහේතුකවම මේ න්‍යායට ඇවිල්ලා ආර්ය ශ්‍රාවකයා කියන්නේ කාටද කියන එක පෙන්වනවා. මේ පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒකත් මම මුතරන ඒ වචන දෙකේ අර්ථය දෙන්න දෙන්නම්. පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න කියන්නේ පටිච්ච සමුප්පාද කියලා කියන්නේ සමුප්පාද ඵලයන් උපදවන ධර්මයකට. සමුප්පන්න කියන්නේ හේතුවකින් උපන්න ධර්මයක්. අපේ කිව්වොත් විඥානේ ගන්න සංඛාරයේ පටිච්ච සමුප්පාදයි. මොකද්ද පටිච්ච සමුප්පාදේ? සංඛාරේ විඥානේ ඇති කරවන නිසා විඥානේ නැති ධර්මයේ ඇති කරවන්නා කියන අදහසින් හේතු අර්ථයෙන් සංඛාරයට කියන පටිච්ච සමුප්පාදයි.
විඥාණයට කියනවා පටිච්ච සමුප්පන්න. සංකාරයට සාපේක්ෂව විඥානේ පටිච්ච සමුප්පන්නයි. විඥාන නිසා නාම රූප වෙනකොට විඥාණයට කියනවා පටිච්ච සමුප්පාදයි. නාම රූප පටිච්ච සමුප්පන්නයි. විඥානය පටිච්ච සමුප්පාදද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා. තාත්තට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. පුතාට කියනවා පටිච්ච සමුප්පන්නයි කියලා. පුතාට ධර්මයේ උපන්න. තාත්තට කියන්නේ පටිච්ච සමුප්පාදයි අර පුතාට කියන්නේ පටිච්ච සමුප්පාදයි කියලා මුළු පුරාට කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියලා. මුළු පුරාට සාපේක්ෂව මේ පුතා පටිච්ච සමුප්පාදයි තාත්තට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි. තේරුණාද එතකොට? අපි කියමු ඔයගොල්ලන්ට දරුවෙක් හිටියොත් ඔබ පටිච්ච සමුප්පාදයි දරුවා පටිච්ච සමුප්පන්නයි. දරුවට දරුවෙක් හදුනොත් ඒ තමන්ගේ දරුවා පටිච්ච සමුප්පාදයි මුනුපුරා පටිච්ච සමුප්පන්නයි. එතකොට තමන්ගේ දරුවා තමන්ට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ උපන්න ප්‍රත්‍යක්ෂ උපන්න කෙනෙක් තව දෙයකට ප්‍රත්‍ය වෙනවා. මුනුපුරට සාපේක්ෂව පටිච්ච සමුප්පාදයි වෙනවා. ඒ වගේ මේ පටිච්ච සමුප්පාදයේ අංග ටික අවිද්‍යාව පටිච්ච සමුප්පාදයි, සංකාරය පටිච්ච සමුප්පන්නයි, සංකාරය පටිච්ච සමුප්පාදයි, විඥානය පටිච්ච සමුප්පන්න. එකින් එක ඇවිල්ලා වේදනාව පටිච්ච සමුප්පාදයි, සංහව පටිච්ච සමුප්පන්නයි, සංහව පටිච්ච සමුප්පාදයි, උපාදානය පටිච්ච සමුප්පන්නයි, උපාදානය පටිච්ච සමුප්පන්නයි, සමුප්පාදයි, භවය පටිච්ච සමුප්පන්නයි, භවය පටිච්ච සමුප්පාදයි, ජාතිය පටිච්ච සමුප්පන්නයි. ජාතිය පටිච්ච සමුප්පාදයි, ජරා මරණ ශෝක පරිදේ දුක් දුක් පටිච්ච සමුප්පන්නයි. මේ පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මෝ දැක්කොත් එයා පූර්ව ප්‍රාප්තියට යන්නේ. පුද්ගලයක් පෙනේ, සත්‍යයක් පෙනේ, තමනුත් ඉන්නවා පේනවා. හැබැයි එයා හැදුණු හැටි ස්ටෙප් බයි ස්ටෙප්. එකින් එක පේනවා. හොත්තට ලෙහෙල පෙන්නන මුද්‍රේ ගන්නවා. මෙහෙම දන්නා වූ මෙහෙම දක්නා වූ කෙනා පූර්වන්තයට දුවයි. මලක් තියෙයි හොඳට සුවඳයි. හැබැයි ඒක ඇති වෙච්ච එකින් එකට පෙන්නලා තියෙනවා. පෙර වෙන ගහක ඇටයකින් හැදුණු ගහ, ගහෙන් හැදුණු අත්තේ හැදුණු කෙමිය හැදුණු පෙති වල හැදුණු රේණු. ඒ නිසා සුවඳයි. කිසිම වෙලාවක මේ සුවඳ ඔහේ ඉඳන් ආවේ කියලා පූර්වන්තයට දුවන්නේ නැහැ. කිසි වෙලාවක මේ සුවඳ ගහේ නැති කෙනෙක් ගන්නෑ නැහැ. වර්තමානයේදී තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මිශ්‍රිතන අනාගතයට දුවන්නේ නැහැ. අනාගතය හැදෙන හැටි ගන්නවා. මේ ගහේ ඇට හේතුයි. හැබැයි මල සුවඳ දෙකම මෙතන ඉවරයි. ඇට හේතුයි. අනාගතයට යනවා. හැමදාම සුවඳක් මල් තියෙනවා. ඒ වගේ මනාව තේරෙන බුදුරජාණන්සේ පෙර ගහක ඇට වගේ පෙර අවිද්‍යා සංකාර කර්ම ගහ අතු දෙවි වගේ විඥාන නාම සලආයතන පස්සේ වේදන ඒකෙම ඇති වෙන සෝද එක මල්ල ගත්තා වගේ තණ්හා උපාදාන භව කියන ගති ටික නිසා පුද්ගල භාවය ඇසුරු කරනවා. ඒ ස්කන්ධ ටික මුචා ඉපෙන්නේ පුද්ගලයා ඉපදීම දෙන්නවා. මේ උපන්න පුද්ගලයා කවුරුද මේ ඔබට හිතෙන මේ බණ අහන්නේ දැන් මේ මම කියලා සත්‍යයක් කියලා පුද්ගලෙක් කියලා ගැහුවොත් දැන්නොත් රිදෙන්නේ තරහද එයා ගැන කියන්නේ දරුවා මරණෝ අම්ම මරණෝ කියලා අඬන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපාය පිළිද පුද්ගලයා ඔය පුද්ගලයාගේ හැටි පෙන්නේ ඒක පෙන්වම වෙන මොකුත් නෙමෙයි ජාතිය ගැන පෙන්වන්නම යෝනුනේ මොකද ජාතිය කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කිය ඒ ජාතිය ආදීනව මෙන්න මේවා ඒ ජාතිය තිබුණු කර්මත් රැස් වෙනවා කියන ටික පැහැදිලි කරන්න ඕනේ ඒකයි. එහෙම වුණොත් තමයි එයා ජාතියෙන් මිදෙන්න කැමති වෙන්නේ. මේ න්‍යාය අහලා නැති කිසිම කෙනෙක් උපන්න කෙනාව ජීවත් කරවගන්න දඟලනවා මිසක උපන්න පුද්ගලයා ඇත්තටම ඇත්ත වෙලා මිසක උපන්න සත්‍යය සත්‍යයක් වෙලා එයාව දියුණු කරන්ද
කටයුතු කරනවා මිසක ඉපදීමේ මිදෙන්න උත්සාහවත් වෙන්නේ. ඉපදීමේ කියන එක දුස්සහාගත බව, ඒකද ධර්මතාවයක් බව. ඒකද කොහෙන්වත් මෙතනම ඇතිවෙච්ච ධර්මතාවයක් බව. මෙතනම ඒ ගතිය අයින් කරන්න පුළුවන් බව මනාකොටම දැක්කොත්මයි මේ ප්‍රතිපදා විද්‍යමාන වෙන්නේ. ඒබඳු කෙනාටයි සතිපට්ඨාන. ඔය ටික කොහොම දැකලා මේ සතිපට්ඨානෙ වඩන්න ඔබට ජාති නිරෝධය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔගොල්ලෝ අහලා ඇති මේ ප්‍රතිපදාව අවසන් වෙච්ච ගමන්ම රහතන් වහන්සේලා කියන ඵල ප්‍රත්‍යක්ෂ ඥානයක් පිටි වාක්‍යයක් කියන්නේ මොකක්ද? කීනා ජාති ඉපදීම ඡය වුණා. උසිතම් බ්‍රහ්මචර්ය ඉවර බ්‍රහ්මචර්ය පුරලා තියෙන කොතනද? ජාතිය නැති කරගන්න තැනටයි ආවේ. ඉලක්කය උනේ කීනා ජාති ඉපදීම නැති වුණා. උසිතම් බ්‍රහ්මචර්ය දැන් බ්‍රහ්මචර්ය ඉවරයි. සීල සමාධි ප්‍රඥා ධර්මයට වඩන්න ඕනේ වඩල ඉවරයි. මොකද ජාතිය නිරුද්ධ වුණා. මොකද ඉලක්කය උනේ එතන. කතම් කරණීය කලියුත් කළා. නාපරං ඉත්තයි මත්තේ කලියුත් නැහැ. මත්තේ කටයුතු දෙයක් නැහැ කියන නෝනේ එරපු තිබුණා. නේ? අන්න රහතන් වහන්සේලා ඵලපත්‍රික ඥානය කියලා කියනවා. ඕගොල්ලන්ට මේ සතිපට්ඨානය වඩනකොට ඉලක්කයක් තියෙන්නේ ඉන්නවා දුක් විඳිනවා. යම් දවසක මේ සතිපට්ඨානේ මේ මාර්ගයේ වඩලා ඉවර වෙච්ච දවසට ජරා මරණ දුක් විඳින කුසල අකුසල කර්ම රැස් කරන පුද්ගලයා ඕගොල්ලන්ට රොපෙන්නේ. ස්කන්ධ ටික නුවණට විසිරලා පෙනේ. රූපේ පෙනේ. හැබැයි කොටස් ටික කය කියන්නේ මම කියලා දෙවි පිටින් ගන්න බෑ. කේස් එක තැනක ලෝම නිය දත් සම්මස්න 32ක් තියෙයි. මම කියන පුද්ගලයා බහලන්න බෑ එකකට විතරක්. ඔබ 32 වෙන නොකළොත් නුවණින් 32ම එකට තිබුණොත් මම කියන ගතිය ඉපදෙයි. මම කිසි ගතිය බහලන්න පුළුවන් වෙයි. ඔබ කේස්ය ලෝම නිය දත් කියලා මේ කය හැම වෙලාවෙම බැලුවොත් මම කියලා නූපන්න ගතිය උපදින්නේ නැහැ. උපන්න මම කියන ගතිය කොයි කොටසටද බහලන්නේ කියන්නේ. ඒකට නේ තියෙන්නේ. ඔබ නුවණින් ඔබ ওই වැඩේ නොකරන තාක් මේ පුද්ගලයා විද්‍යමාන වෙයි. ඒ තාක් පුද්ගල භාවයේ තිබුණොත් ඒකේ දොස් ටික දකින්න. ධාතු හතරම එකට තිබුණොත් පඨවියාපෝතේ ජීවය මම කියන එක පෙනේ. පුද්ගලයා පෙනේ. සත්‍යය පෙනේ. ඒ සතර මහා ධාතු නිසා උපදින පුද්ගලයා සත්‍යයි. සතර මහා ධාතු මැතර කරන මේ ඉන්නේ මම කියන තැනකින් හිතේ. ඉතින් කින් කරේ කර්ම රැස්සේ. ඔබ පඨවියට වෙනම ආපෝව වෙනම තේජෝ වෙනම වායෝ වෙනම කළොත් කොයි කොටසද පුද්ගලයා බහලන්නේ? බෑ. විසුරුවන රූපේ නුවණින් කඩලා දාන්න, විදලා දාන්න. මාර්යාගේ ශේෂ්ත්‍රය බටදඬු වලින් කළ දෙයක් ඇතෙක් යම්සේ විනාශ කරනවාද ඒ වගේ මේ කෙලෙස් මාර්යා සම්පූර්ණ විසුරුලා දාන්න කියලා බුදුදහම දේශනා කරනවා. එතකොට ඒ වගේ මේ කෙලෙස් ටිකට තෝතැන්නක් වෙච්ච මේ කායානුපස්සනාව විසුරුලා දාන්න ඔබට කළ හැකි. ඒ නිසා හැමදෙනාම ඒ සඳහා උත්සාහවත් වෙලා මේ ලැබු මනුෂ්‍ය ජීවිතයේ ප්‍රයෝජනයක් ගන්න කියන කාරණාව මතක කරගෙන මගේ දේශනාව අවසන් කරනවා. හොඳයි එහෙනම් හැමදෙනාම සාධනාවේ පවත්වන්න. කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් පහල කරගත්ත සීල කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මෙකින් මුතුමගේ වාගේ රැකගත් අධිෂ්ඨානට අධිග්‍රහිතු එමගේ මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහිතු මේ ගාමස්කේච්ඡ ආදී දුයිතු යම්තා ක්ෂේත්‍රකාරක දේවගණ සමයන් පිටින් සිල්ලිගුණ තුමනුමෝදන් වෙත්තා දෙවියන්ගේ දේශෝ වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පතන බෝධිකින් උතුම් නිසන් සිතා කියන අදහසින් අපි දෙවියන් පිටින් අනුමෝදන් කරමු.
आकाशत्ता च बुम्मत्ता देवानागा महि पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु बुद्धशासनं आकाशत्ता च बुम्मत्ता देवानागा महि पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु बुद्धशासनं आकाशत्ता च बुम्मत्ता देवानागा पुण्यन्तं अनुमोदित्वा बोधयन्तु එවැගේම මේ තුලින් දැනිත විචේ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම මේ වස්තාරාධනා කළා මේ කුටි ආවාසයන් හදලා දුක්මහසී සංඝරත්නයට පූජා කරපු ශ්‍රද්ධාවන්ත පින්වත්තුන්ගේ නමින් කාලය ආස්වාදලා උදෙමෝපියන් සිහිපත් කරමු निहारण सिंह महात्मा आदरणीय मैन्यू कियानन नीलमणि नोनमति जातकीय मैन्यू कियानन श्रीपद कन्नो इवगेम ईशानी नोनतने तीन कमकरन विचरम हम विलाम शक्ति धैर्य दिन्य पेत्रियान मैन्यू ये श्रियान मैन्यन जे निय परलोक्याओ दिनोप्यून श्रीपद कन्नो एवगेम इरान महात्मा की नमिन्नसी कालयात्रा कला वर्ग परंपरागत न्यासी श्रीपद करने गमन नितिन सह संबंध विच निश्चिलु मितिनागी नमिन्नसी कालयात्रा कलाओ शीलनीय ज्ञाति श्रीपद करना ये पिंगवतुंत बहुम में कुशल सिद्ध कर गन्ने हम विलायम सद्भावी कटुति कना पे नाम विसिद्ध महात्मा इतना की नमिन्नसी कालयात्रा कलाओ दिनों श्रीपद करना එවැගේම මේ මෙතන සහ සම්බන්ධ වෙච්ච මුස්ලිම් දෙනාගේම නම් දේශිකාලයක් ඥාති වෙනසිත කරගන්න. මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීල කුසලයන් මේ ඥාති ධර්මෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ අය දුක පිටිනුන් දුකින් අත්ම ජීවිතපත් භාවයකට පත් වීමේ ඒ අයද පතන බෝධි විමුක්තිය සෙනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න කෙනා කෙනා තමන් දන්නා වූ තමන්ට අවශ්‍ය සියලු ඥාති ටික පිළිපත් කරගෙන ඉදම්මේ ඥාතින මොහොත ගාතාව කියන්නේ ඉදම්මේ ඥාතින මොහොත සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතින මොහොත සුඛිතා හොන්තු ඥාති ඉදම්මේ ඒ වගේම පුතේ ජීව මතක් කොට යුතුයි මේ ස්ථානය මේක වර්ෂයකට ඉස්සෙල්ලා ඉදවන්නේ කිව්වත් වස්තුවකට ඉස්සෙල්ලා අපේ නිහාරණ සිංහ මහත්මයා වගේ නිලමනි නැතිනිය වගේ විශාල නෝන තව එකතු වෙලා මේ ස්ථානය අරගෙන කුටි දේවල් හදලා අපේ රණසිංහ මහත්තයා පොරොන්දු කුතුම සොන්නත් කොහොම හරි තැනක් හදලා දෙනවා කියලා ඉතින් හදලා මේ ජීවනි වාස්කාලේ උදේ වාස්කාලේ මහා සංඝරත්නය ආරම්භ කරගෙන ලොකෝ ධන පරිත්‍යාගයකින් අපේ ශාසනෝන එනම් මහත්සියන් නැතිනිය ඊළමුනේ නෝන වහන්සේ මහත්යත් මේගොල්ලන්ට මන් ආකාරයෙන් නොඑක ආකාර උදව් කරපු පින්වතුන් හිටියා. ඒ හැම දෙනාගේම ඒ කුසලයේ මල්පල ගැන්වීම හැටියට මතක් කරන්නට ඕනේ අද මේ වගේ ධර්මයක් මත පහල කරගන්න වටපිටාව හම්බෙච්ච එක. ඉතින් ඒ හැම දිනකටම මේ අවස්ථාවේදී කෘතවේදීව පුණ්‍යානුමෝදා කරන සිහිපත් කරනවා. ඒ සියලු දෙනාටත් මෙතන සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාටත් මේ සෑම දෙනාගේම මේ පින්වත්න්ට මෙතෙන්ට එන්නේ අවස්ථාවේ එන්නට දුවල් දරවල සිටින ඉසිලි දෙනාට මේ නෝන මහත්තුල සහ සම්බන්ධ කළා සංවිලේම ධෛර්යය දෙන අපේ නෝනික මහත්මයා කිව්ව ඒ සත්පුරුෂ පින්වත් සියලු දෙනාට ඒ වගේම අසනීප රෝගාතුර සිටින ඉසාන්‍ය නැතිනේ ආදරණීය පියාණන් නැති ඒ සියලු දෙනාම සිහිපත් කළා හැම දිනකටම මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ සෑම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සෑම දිනකටම කුසල හේතු පාරමිතා වේවා කියලා මතක් කරනවා.
ඒ වගේම මට අමතකව සමා වෙන්නට ඕනේ මේ සියලු කුසල ධර්මයන් හැමදාම මේ තුන්වතුන්ට පින්කම් සිද්ධ කරගන්නට ජීවිතය සාසනය වෙනුවෙන් සැප කළා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ලෝක තුල ජීවත් කරවන්නට පවත්වන්නට වෙරදරන්නා වූ මහා සංඝරත්නයට අනුමෝදන් කරන්නට ඕනේ. ඒ වගේම මේ වස් කාලය තුළ අත්‍යවශ්‍ය කැපකිරීමක් කළා අපේ ශ්‍රද්ධාති සහමුදු ධම්මදූති හමුදුව උන්වහන්සේලා දෙනමත් මතක් කරන්නට ඕනේ. ඒ වගේම බණ්ඩාර පුතා සුකමති ජනයා අයත් මේ පින්කම සිද්ධ කරගන්නට හරියට මහන්සි වුණා. මුචිත මහත්ලායමත් ඒ අයත් මේ මොහොතේ සිහිපත් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ අයටත් මේ කුසල අනුමෝදන් වේවා ප්‍රාර්ථනා බෝධි මුක්තිය සත්‍යා. ඒ වගේම අපේ පින්වත් ශ්‍රී මහණවරුන්ට මේ පින් අනුමෝදන් වේවා ප්‍රාර්ථනා බෝධි මුක්තිය සත්‍යා කියලා සත්‍යනවා. හැම දිනකටම මේ කුසලයේ මේ ජීවිතයේදී මාජරාමර නිවන සාක්ෂාත් කරගන්නට හේතු උපනිශ්‍රේම වේවා කියලා Om Dvātana Sīlise Nityamata Putājana Cattaro Dhamma Vadanti Āyuvanno Skandala Āyurārogya Sampatti Sagga Sampatti Ato Nibbāna Sampatti